Yes, clear. Yeah. හරි අපි කලින් කතා කර හිටියේ අපි මෙතනට වෙනකන් ඉවර කරා. එතකොට අපි අපේ මුල් ඩයග්‍රෑම් එකට ගියොත් එහෙම හරි. දෙදස් සටේ තුළේ මොකද තියෙන අමාරුව? ඒ වගේ ප්‍රශ්න තියෙද්දි ළමයි ගෲප් එකේ දාන්නේ නැත්නම් අපි මම වෙන එකනේ දැස්ත දෙන්නේ. හරි එකම ලෑස්ති කරගෙන මේ කියලා දෙන්නම්. අපි මේ ඉස්සරහට යන්කෝ මම ඒක පේපර් එක මෙතන යම මං ගාව දැන්. හරි අපි කන්ටිනියු කරන් ගිහිල්ලා ඒක බලමු මේ ගාන. හරි මෙතන අපි බැලුවොත් එහෙම දැන් අපි ඉන්න තැන ගැන කිව්වොත් එහෙම අපි මේ ඔක්කොම කතා කරා. අපි කතා කරා මෙන්න මේ කොටස සම්පූර්ණ අපි කතා කරා. හරිද? ඒකින් තමයි මේකේ පෙන් එකේ පොඩි ප්‍රශ්නයක්. හරි මම සෙටප් එක මේ කියන්නකෝ දැන් අපි හරි මේ කැලම අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ මේ රැන්ඩම් වේරියබල් වල ආව අපි ක්වොන්ටිටේටිව් රැන්ඩම් වේරියබල් වලට ඊට පස්සේ අපි ඩිස්ක්‍රීට් කොටසට ගියා. හරිද? එතකොට ඩිස්ක්‍රීට් කොටසේ ඩිස්ක්‍රීට් කොටසේ අපි මේ ඩිස්ක්‍රීට් කොටස මුලින්ම ඉවර කරා. ඊට පස්සේ බයිනෝමියල් කැලේ කරා, පොසිෂන් කැලේ කරා. හරි නේද? ඊට පස්සේ අපි ඇවිල්ලා මේ කොටසත් ඉවර කරා. හරි නේද? ඒතර අද පටන් අරන් යන්න තියෙන්නේ මේ ටිකට තමයි යන්න තියෙන්නේ. හරි නේද? එතකොට මේ වගේ මේ කොටස් දෙකෙන් ළමයි පාස් පේපර්ස් ඇවිල්ලා නැහැ ඊට කලින් අවුරුදු වල. මේකේ පරණ එක ගාණක් තියෙනවා. පරණ අවුරුද්දක එක ගාණක් තියෙනවා. ගොඩක්ම පාස් පේපර්ස් ඇවිල්ලා තියෙන මේ නෝමල් කියන එකේ. හරි නේද? ඒ වුණාට දැන් ගිය අවුරුද්දේ ආපු රටාවත් එක බලද්දී මේ දෙකෙන් එන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඒ දෙකටත් අපි යන්න ඕනේ. ඒ දෙකට ගිහිල්ලා අපි පුළුවන් තරම් ඉක්මනින් මේකට යන්න. මොකද මේකෙන් තමයි ගොඩක්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? හරි. අපි යන් ඒ කොටසට යන්න. හරි. එතකොට දැන් අපිට මුලින් කරන්න තියෙන්නේ ඉගෙන ගන්න තියෙන්නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් කියලා. හරි නේද? දැන් මේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක ඉගෙන ගත්තට පස්සේ ඔයාලා ලකුණු කරගන්න ඕනේ මොනවද? මම මේ කොටු කරලා තියෙන ඒවා ටික තමයි මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ විභාගෙට මේ මතක තියාගන්න ඕනේ. මේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ මේ සිම්පල් f එකකින් දක්වන්නේ මොකද්ද අපි? probability density function එක නේ. එතකොට යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ
probability density function එක මොකක්ද කියන එක ඔයාලට මතක තියෙනවා. මෙන්න මේක මතක තියෙනවා. මේ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. හරිද? එතකොට මේවා ටික මේ වැදගත් දේවල් ටික මේක මේ තේරුම් ගන්න මේවා කරන්නේ. මෙන්න මේ කොටු කරලා තියෙන දේ තමයි ගොඩක් වැදගත්. මේක දන්නවා නම් ඔයාලට ගාන හදන්න පුළුවන්. හරි නේද? එතකොට uniform distribution එකේ මෙන්න මේක මතක තියාගන්න ඕනවා. හරි නේද? හරි. එතකොට මේක තමයි මොකද්ද? probability density function එක. හරි නේද? හරි. ඊට පස්සේ අපිට හම් වෙනවා ඔය විදිහටම හරි. uniform distribution එකේ mu එකෙන් දක්වන්නේ මොකද්ද? probability distribution මේ ඕනම මේක mu එකෙන් දක්වන්නේ මොකද්ද? mu එකෙන් දැක්වේ අපි mean එක. හරි නේද? එතකොට මේකත් මතක තියාගන්න ඕන. ඔයගොල්ලෝ ලකුණු කරගන්න ඒ ටික මම කොටු කරලා තියෙනවා. හරි නේද? ඊට පස්සේ mean එක වගේම මතක තියාගන්න මොකද අනිත් එක? variance එක. හරි නේද? එතකොට යට ඇති variance එක. මෙච්චර මෙහෙ නෙමෙයි දවුඩ. හරි මේ තියෙන variance එක තියෙනවා. හරි නේද? එතකොට uniform distribution එකේ කියලා short note එකක් ගන්නවා නම් ඒ uniform distribution එකේ short note එකේ තියෙන්න ඕනේ ඔන්න ඔය තුන තමයි. හරිද? ඔය තුනයි අපි uniform distribution එක කියන එක ලකුණු කරන්නේ කොහොමද? සංකේතය. හරිද? මෙන්න මේක තමයි uniform distribution කියන එක අපි ලකුණු කරන්නේ මෙන්න මේකෙන්. ඒ කියන්නේ x කියන variable එක uniform distribution එකක් කියලා දක්වන්නේ අපි u අකුරෙන්. නැත්නම් ඕන ලියන්න පුළුවන් uniform කියලා ලියන්නත් පුළුවන්. හරිද? u අකුරෙන් දක්වන්නේ. ඒතර බලන්න මෙතන තියෙනවා නියතපත දෙකක්. හරි නේද? අර අපි parameters කියලා කිව්වේ මේවට තමයි. ඒ කියන්නේ random variable නෙමෙයි ආ. simple අකුර වලින් ලියන්නේ නැහැ random variable. එතකොට මේක a b මෙහෙම variable දෙකක් තියෙනවා. හරි නේද? fix දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේකෙන් කියවෙන්නේ මොකද්ද? x කියලා කියන්නේ මොකද්ද? uniform random variable එක. parameters a සහ b වෙච්ච. හරි නේද? හරි. එතකොට එහෙම heading එකක් දැම්මොත් එහෙම ඊට පස්සේ අපිට මතක තියාගන්න ඕන එහෙම වෙද්දි. හරිද? probability function එක මොකද්ද? මේ otherwise කියලා ටික මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. මේ වැදගත් හරිය අපි මතක තියාගත්තොත් එහෙම සමානයි. මොකද්ද? එකයට මේ දෙවෙනියට තියෙන එක. හරි දෙවෙනියට තියෙන එකෙන් අපි අඩු කරන්න ඕනේ මොකද්ද? පළවෙනියට තියෙන එක. ඒ කියන්නේ b - a4 මොන වෙලාවටද? හැම වෙලාවටම නෙමෙයි. මොන වෙලාවටද? හරිද? මේ x කියාගේ හරිද? කීයකේ අතරද? a සහ b අතර. හරි නේද? හරි. මේ මම මේ මතක තියාගන්න කියන්නේ පස්සේ මම කියලා දෙනවා. දැන් තව චුට්ටකින් කියලා දෙනවා කොහොමද එන්නේ කියලා ඔක්කොම. දැනට ඒ කියන්නේ මේක මතක තියාගන්න ඕනේ. හරි නේද? හරිද? ඒ කියන්නේ මම අපිට නිකන් ප්‍රැක්ටිකල් ගානකට ගියොත් එහෙම අපිට කියනකොත් එහෙම x කියන එක හරිද? යුනිෆෝම් රැන්ඩම් වේරියබල් එක දෙකේ ඉඳන් 2 6 මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම විභාගෙට හරි නේද? එතකොට ඔයා කොහොමද probability density function එක ලියන්නේ? මේක සමානයි කියලා තියෙනවා 1යට කීයද? දෙවෙනි එකෙන් තමයි පළවෙනි එක අඩු කරන්නේ. b - a a - b නෙමෙයි. එතකොට b - a කියන්නේ කීයද? එතකොට 6 ඍණ 2 කියන්නේ 4යි. හරි නේද? 4 හරිද? 4 ගේ මොකක්ද? x in මේ සීමාව හරිද? දෙකේ ඉඳන් 6 වෙනකම්. හරි නේද? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මේ වෙන්නේ කොහොමද කියලා පස්සේ කියලා දෙන්නම්. දැනට මම මේක පාවිච්චි කරන විදියයි කියන්නේ. හරි නේද? හරි. ඊළඟට ඔයා දැනගන්න ඕන වැදගත් කාරණා මොකද්ද? mu එක. ඒ කියන්නේ mean එක. mean එකට ආපු උත්තරේ මොකද්ද? මේ යට තියෙනවා a ධන b බෙදීම 2යි කියලා. හරි නේද? a ධන b බෙදීම 2යි. හරිද? ලේසි ලොකු අමාරුවක් නෑ මේක මතක තියාගන්න. හරි ලේසි. හරි නේද? a ධන b කියන්නේ මොකද්ද? කරන්න ඕන දේ විතරක් මතක තියාගන්න. මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ නෑ. mean එක ගන්න මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන තියෙන ඉලක්කම් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. හරි නේද? එහෙනම් මේ ගණන් අපි හදමු. කීයද එහෙනම් mean එක? හරි. කීයද තියෙන ගණන් දෙක? 2යි 6යි එකතු කරාම කීයද? 6යි 2යි 8යි. 8 බෙදීම 2. 8 බෙදීම 2 කියන්නේ කීයද? 4යි. හරි නේද? පැහැදිලි ඇති කියලා හිතලා මම මොනාරි පැහැදිලි නැත්නම් chat එකේ දාන්න. හරි නේද? ඊට පස්සේ variance එක sigma squared එක හොයන්නේ කොහොමද? හරිද? b ඍණ a ගේ වර්ගය බෙදීම 12. ඕවා ටික ළමයි කටපාඩමේ ලියන්න ඕන ඒ තුන නම්.
හරි නේද මෙච්චරයි මතක තියාගන්න ඕනේ හරි නේද ඒතකොට යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ වගේ ඉතරා නම් ගාදී මේ ටික ලියා ගත්තා නම් ඇති හරි නේද හරි එතකොට අපි මේ ගානට අදාළව හදුවොත් එහෙම කීයද මේකේ වේරියන්ස් එක මේකේ වේරියන්ස් එක ගත්තොත් එහෙම b ඍණය කියන්නේ 4 වර්ගය නේ 6 ඍණ 2 කියන්නේ 4යි 4 වර්ගය බෙදන්න ඕනේ 12යි හරි නේද ඒතර 4 වර්ගය කියන්නේ කීයද 16යි බෙදනවා කීයද 12න් එතකොට අපිට එනවා කීයද 4 ඒවා 4යි 4 ඒවා 3යි හරි නේද හරි ඕවා ටික තමයි මතක තියාගන්න ඕනේ හරි නේද දැන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගන්න ගියොත් මේක මේ මතක තියාගන්න ඕනේ අපි දන්නවා මොකද්ද ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන්නේ මොකේද සිග්මා නේ එතකොට සිග්මා ගන්න සිග්මා ස්ක්වයර්ඩ් කියන්නේ 4 බෙදීම 3 නම් සිග්මා ගන්න මොකද කරන්න ඕනේ සිග්මා ස්ක්වයර්ඩ් එකේ වර්ගමූලය ගන්න ඒව මතක තියාගෙන ඉන්න ඕනේ ඒව කොහෙත් පොදුයිනේ හරි වර්ගමූල සිග්මා ස්ක්වයර්ඩ් කියන්නේ 4 බෙදීම 3 හරිනේ ඊට පස්සේ වොන්න මට ලියන්න පුළුවන් මූල 4 බෙදීම මූල 3 හරිද මූල 4 කියන්නේ 1යි 2 බෙදීම මූල 3යි කියන්නේ හරි නේද හරි ඒක එච්චර වැදගත් නෑ හරි නේද හරි එතකොට මේ ටික තමයි මතක තියාගෙන ඉන්න හරි නේද හරි ඊළඟට දැන් අපි මේකේ ගණන් වලට යන්න ඉස්සෙල්ලා අපි බලමු කොහොමද මේවා ආවේ කියන එක හරි නේද ඒ අයිඩියා එක වැදගත් ඉස්සරහට යන්න හරි නේද හැබැයි විභාගෙට ඒ අයිඩියා එක වැදගත් නෑ හරි නේද විභාගෙට වැදගත් වෙන්නේ මේක හරි නේද එතකොට වැඩි යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් කියන එක අඳුර ගන්න විදිය අපි මෙතන කියලා දෙනවා ඒ අඳුරගත්තාන් පස්සේ x කියන්නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා මෙච්චරයි ඕනේ හරි නේද හරි අපි දැන් බලමු මේ ටික ගන්නෙ කොහොමද කියන එක හරි නේද ඔයගොල්ලෝ ලියා ගන්න තියෙන මෙතන ලියා ගන්න මොනවයි ප්‍රශ්න තියෙනවද දැන් දාන්න චූටි වෙලාවක් දෙන්න හරි නේ අපි ඉස්සරහට හරි එතකොට හරි අපි බලමු දැන් ගානක් කොහොමද යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා අඳුරගන්නේ කියලා. හරි. බලන්න යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් අඳුරගන්නේ කොහොමද? A continuous random variable x is said to be a uniform random variable. හරි නේද? දැන් මේ x කියන එක යුනිෆෝම් රැන්ඩම් වේරියබල් එකක් වෙන්න නම් මුලින්ම මේක මොකද කන්ටිනියස් වෙන්න ඕන. කන්ටිනියස් එකක් වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් කන්ටිනියස් වෙන්නේ මොනවද? අපි කිව්වා ඒක අඳුරගන්න විදිහ අපි කතා කරානේ. ඩිස්ක්‍රීට් කියලා කියන්නේ මොකද? තනින් තනා ගියන් තමයි ගන්න පුළුවන්. කන්ටිනියස් කියන්නේ මොකද? එක දිගට තියෙන වැලියු ටික ඔක්කොම ගන්න පුළුවන් කියන එක. හරි නේද? එතකොට x මුලින්ම යුනිෆෝම් වෙන්න මුලින්ම වෙන්න ඕනේ මොකද? x කියන එක හරිද? x කියන එක කන්ටිනියස් රැන්ඩම් වේරියබල් එකක් වෙන්න ඕනලු. හරි x කියන එක continuous random variable එකක් වෙන්න ඕනලු. හරි ඊට පස්සේ තව මොනවද වෙන්න ඕනේ? if its probability density function. මොකක්ද දැන් probability density function එක කියලා කියන්නේ? probability density function එක කියලා කියන්නේ f නේ. අපි දන්නවනේ fx. fx කියන්නේ මොකක් හරි කියනවා. හරිද? if its probability density function is මොකද්ද? constant. constant කියන්නේ මොකද්ද? නියතයක්. හරිද? එහෙනම් මේ fx කියන එක මොකද්ද? නියතයක්. අපි දාගමු k කියලා. නියතයක් නේ. හරි k for all values for මොනවද කියන්නේ for all values in range මොකද්ද ඒ කියන්නේ x කොහෙදද හරිද a සහ b අතර ඉද්දී හරිද ඔන්න අය පිටකරින් ගමු එහෙනම් a සහ b කියලා ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ හරිද මේ x a සහ b අතර වෙද්දී හරිද probability එක මොකද වෙන්නේ probability එක නෙමෙයි probability density function එක හැමතිස්සෙම මොකද්ද වෙන්නේ constant එකක් වෙන්න ඕන හරි නේද හරි එන්නේ එහෙම වෙනවා නම් අපි කියනවා මොකක් කියලාද this fact is denoted by අන්න මෙන්න මේ දේ වෙනවා නම් මොකද වෙන්න ඕනේ x කියන එක continuous random variable එකක් වෙලා fx කියන එක fx කියන්නේ මොකද්ද probability density function එක නියතයක් ලා හරි නේද x කොයි වෙලාව ඇතුළද a සහ b අතර ඉද්දී අපි යට කියන මොකක් කියලාද x කියන එක uniform random variable එක parameters දෙක මොකද්ද මෙන්න මෙතන තියෙන a සහ b හරි නේද හරි අපි මේක ගානකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි දැන් මේ බලන්න මෙතන මේ කියපු දේ මෙයා පින්තූරකින් දක්වලා තියෙනවා හරි නේද හරි දැන් x කියන්නේ බලන්න මේ කියන දේ x ඔන්න මේ x අක්ෂය තියෙනවා x කියන්නේ ඔන්න දැන් ඒක තියෙනවා ඒක මොකද continuous random variable එකක්
හරි නේද? හරි. එතකොට මේ probability function probability density function එක. ඒ කියන්නේ fx යාගේ හැමතිස්සෙම කොච්චරද k. ආයෙන අපි බලනවා a වලදීත් කීයද? අයි මේ a b මේ x කියන එක a සහ b අතර වෙද්දී මොකද මේ යාගේ අනිවාර්ය හැමතිස්සෙම k. එහෙනම් f x යාගේ a වෙද්දී මෙතන උස කීය දෙන්නේ නේ? k. නේ? මේක k. හරිද මං කියන එක? k. හරි නේද? මෙතනදිත් අගේ කීයද? b වෙද්දී k. a වෙද්දී k. ඇයි මේ කියනවනේ? a සහ b අතර සෑම අගයකදීම fx ගේ අගය කීයද වෙනවයි කියලා කියන්නේ කියලා නියතයක්. හරි නේද? එහෙනම් මේ හැම තැනකදීම කීයද මේකේ අගය? k තමයි අගය. එහෙනම් මේ හැඩය නේද දෙන්නේ? හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ හැඩය මෙන්න මේ වගේ. හරි නේද? මේ හරිය මොකද්ද? මේ හරිය මොකුත් නැහැනේ. අදර්වයිස් නේ බිඳුවයි. එහෙනම් මොකද්ද යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ හැඩය? මෙහෙම අඩු වෙලා ඉඳලා ඉතින් වෙන පාටකින් අඳින්න. හරි. මේ හරිය මොකුත් නැහැ. ඒ වලදී හරිද මේ කියන්නේ ඒ වලදී මොකද වෙන්නේ එකපාරට වැඩි වෙනවා හරි නේද එකපාරට වැඩි වෙනවා හරිද ඊට පස්සේ b දක්වා මොකද තියෙන්නේ කොන්ස්ටන්ට් එකක් තියෙනවා නියතයක් තියෙනවා වෙනස් වෙන්නේ නැහැ නියතයක්ව තියෙනවා b දක්වා හරිද ආයේ b වලදී මොකද වෙන්නේ හරි එකපාරට මොකද වෙන්නේ අඩු වෙනවා b වලදී අඩු වෙලා යනවා b වලින් පස්සේ අදර්වයිස් නේ අදර්වයිස් මොකද වෙන්නේ බිඳුව වෙනවා හරි නේද ඔන්න හරි ඔන්න අපි මුලින්ම අඳුරගත්තා යුනිෆෝම් ඒ කියන්නේ x කියන එක යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් නම් ඒකේ probability function එකේ හැඩය මොන වගේද මේ වගේ හරි නේද හරි දැන් අපි අර කියන කන්ඩිෂන් දෙක බලන්න ඕනේ මොකද කන්ඩිෂන් දෙක පළවෙනි කන්ඩිෂන් එක තමයි fx කියන එක non negative වෙන්න ඕන මොනවා වෙන්න ඕනද non negative ඒ කියන්නේ මොකද්ද මේ ඉරෙන් යටට යන්න බෑ කවදාවත් ඉරෙන් යටට ගිහිල්ලා නැහැ නේද කවදාවත් එහෙනම් පළවෙනි කන්ඩිෂන් එක හරි හරි නේද හරි දෙවෙනි කන්ඩිෂන් එක මොකක්ද දෙවෙනි කන්ඩිෂන් එක area under the curve සියලුම area නේ සියලුම area under the curve මේ probability density function එකේ කොහොමද තියනවනේ කීයට සමාන වෙන්න ඕනේද එකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ area එක මම calculate කරොත් එහෙම ඒක කීයද වෙන්න ඕනේ එකට සමාන වෙන්න ඕනේ. අන්න දැන් අපි මෙන්න මේක use කරුවොත් මොකද කරන්න කියලා. හරි නේද? හරි. අපි එහෙනම් මේකේ වර්ගඵලය calculate කරගමු ළමයි. හරි. මම වෙන පාඩක් පාවිච්චි කරන්න. හරි බලන්න දැන් මේක හරිම ලේසි නේද? මේක මොකද්ද මේ? ඍජු කෝණාශ්‍රයක් නේ. ඍජු කෝණාශ්‍රයක අපි කොහොමද වර්ගඵලය හොයන්නේ? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය අපිට හොයන්න පුළුවන් දුරක් නෑ. මේ කොහෙද මේ දිග වැඩි කිරීම පළලේ නේද? දැන් ඔන්න මේ දිග මේක අපි කියමු පළලේ කියලා පළල k. දැන් මේ ටික හොයාගත්තා නම් වැඩි හරි නේද? හරි මේක කීයද? මේ හරිය මෙතන b මෙතන a නම් මේ ටික කීයද? b ඍණ a. එකගයි නේද ඔයගොල්ලෝ මෙතන b ඍණ a නේ මේ දුර b ඍණ a. හරි නේද? මම දැන් අර ක්‍රම දෙකටම හදලා පෙන්නනවා. පළවෙනි ක්‍රමය මොකද්ද? graphical method එක. විභාගෙ දෙකෙන්ම හදන්න ඕනේ. විභාගෙ දෙකකින් හදුවාම ඇතියා. graphical මම නිකන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පෙන්නන්නේ. මම කියවනේ මේ දෙවෙනි කන්ඩිෂන් එක ඔප්පු කරන්න එහෙම නැත්නම් දෙවෙනි කන්ඩිෂන් එකෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් විදි දෙකකට. මොකක්ද එකක්? graphical method එක අනිත් එක මොකද්ද? integration පාවිච්චි කරනවා. හරි නේද? අපි දෙකකින්ම කරලා බලමු. graphical එකෙන් යන එක තමයි ලේසි. හැබැයි සමහරක් වෙලාවට graphical එක කරන්න බෑ. නේද? මෙතන අපිට graphical එකෙන් යන්න හරි ලේසියි. අයියේ මෙතන තියෙන ඍජු කෝණාශ්‍රයක් අපි දන්නා පොඩි කාලේ ඉඳන් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය මොකද්ද වෙන්නේ? දිග වැඩි කිරීම පළල. හරි නේද? හරි. එහෙනම් බලන්න මේ හරියේ දැන් මේක අපි හදමු. area under the curve සියලුම area under the curve fx dx. හරි ඒක equal කොහෙටද? හරි මේ area එක සම්පූර්ණ area එක ගන්න ඕනේ. මෙන්න මේ හරිය නම් මේ හරියට තියෙන area එක මොකද්ද? 0.1. මේ ටිකේ තියෙන area එක නේ. ඒ හරිය area එකක් නෑ නේද? අනන්තයෙන් නම් මෙතනට එනකම් මේ area එකක් නෑ. මේ ටිකේ තියෙන area එක මොකද? මේ ටිකේ area එකක් තියෙනවා. මොකද ඒක ගන්නෙ කොහොමද? දිග කීයද? k. දිග k. පළල කීයද? b - a. හරි නේද? මේ වර්ගඵලය හරි නේද ළමයි? මේ වර්ගඵලෙ දිග වැඩි කිරීම කීයද? පළල කියන්නේ b - a. හරිනේ? හරි. ආයේ මේ වර්ගඵලය කීයද? මෙතනින් ඉඳන් අනන්තය වෙනකම්ම මොකක් වර්ගඵලයක් හිටින්නේ නැහැ. එහෙනම් ඒ ටිකක් කීයද? ඒ ටිකක් 0.1. හරි නේද? ඒ ටිකක් 0. එහෙනම් අපිට එනවා අන්තිම උත්තරේ කීයයි කියලාද?
k බීරිනේ නේ ඒ කරපු වැඩේ හරි සිම්පල් දෙයක් මොකද්ද මේ කොහෙවත් වර්ගඵලයක් නැහැ නේද ඉතුරු වෙන එකම වර්ගඵලය මේ වර්ගඵලය ඒ වර්ගඵලයේ ගියද k බීරිනේ දැන් ඕක සමාන වෙන්න ඕනේ කීයට තමයි නේ මේක probability density function එකක් කීයට සමාන වෙන්නේ එකට සමාන වෙන්න ඕනේ හරි නේද හරි එතකොට මෙන්න මේ ආපු කෑල්ල අපි යුක්ත කරනවා k ව k යුක්ත කරොත් මට එනවා k බීරිනේ a සමානයි 1 වෙන්න ඕනේ නේ හරි ඒකම k යුක්ත කරොත් මට එන්නේ මොකද්ද k සමානයි 1යට මම මේක හරස් තුන කරනවා කීය දෙන්නේ බීරිනේ හරි නේද ආයෙනම් මේ k ගියාගේ අපි හොයාගත්ත k කියලාද 1යට බීරිනේ a කියලා හරි නේද ආයෙනම් මෙයාගේ probability density function එක මොකද්ද අන්න දැන් අපිට ලියන්න පුළුවන් fx සමානයි කීයද k ටනේ දැන් අපි දන්නවා k කියන්නේ කීයද කියලා k කියන්නේ කීයද 1යට බීරිනේ හරිද කොයි වෙලාවටද x කියාගේ sorry හරි කොයි වෙලාවටද x කියාගේ අතර වෙද්දිද මේ ab නේ a සහ b අතර a සහ b ඕනම වෙද්දි මේ constant එක හරිද otherwise මේ otherwise කියලා නම් ඕන ඒක ලිව්වොත් හොඳයි ඉතින් ඒ otherwise ඕන එකක් කියන බිඳුව හරි නේද එහෙනම් පළවෙනි සූත්‍රය ආපු විදිය තේරුණාද කාට හරි ප්‍රශ්නයක් තියෙනම් මගේ chat එකේ දැන් දාන්න හරි නේද කිසිම අපි අමාරු දෙයක් කරේ නැහැ එකම දෙයයි අපි කරේ මොකද්ද මේ මොකද probability density function එකේ තියෙනවනේ දෙවෙනි ලක්ෂණය පාවිච්චි කරා හරිද මේ වගේ ගණන් අපි discrete එකේදීත් කරා හොඳට මතක තියාගන්න ඔක්කොම probability ටික එකතු කරලා කීයට සමාන කරාද එකට සමාන කරලා අර දන්නේ නැති පදේ හොයාගත්තා ඒ වගේ මෙතනදී අපි මොකද කරේ දැන් මෙතන එකතු කරන්න බෑනේ මෙතන අපි මොකද කරේ area under the curve තමයි ගන්න හරිද area under the curve අරගෙන ඒ සියලුම area ටික ගත්තාම ඒ කීර වෙන්න ඕනේ එකට සමාන වෙන්න ඕනේ ඒ එකට සමාන වෙච්ච එකෙන් අපි හොයාගත්තා ඒ කියන්නේ කීයද කියලා එහෙනම් මොකද්ද fx කියන එක මේක හරි නේද ප්‍රශ්නයක් නෑ නේද හරි ඔය graphical තමයි මම හැදුවේ හරි නේද ඒක ලියා ගන්න මම දැන් මකනවා ඒක graphical හදන්න මේ විදිහට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි දාන්න අවුලක් නෑනේ අපි අනිත් එකෙන් හදමු දැන් එහෙනම් මම මකනවා හරි මේ ටික විතරම ගන්නම්කෝ හරි දැන් අපි හදමු දෙවෙනි ක්‍රමයට හරිද මොකක්ද දෙවෙනි ක්‍රමය ඉන්ටිග්‍රේෂන් පාවිච්චි කරලා නේ ඉන්ටිග්‍රේෂන් නේ මේ අපි මේ කරන්න යන්නේ මොන වගේ දෙයක්ද හරියට නිකන් මේක මෙන්න සරල එකක් නේ අර මල් පැලයක් හිටවන්න ලොකු එස්කේවේටර් එකක් අරන් යනවා වගේ ඉන්ටිග්‍රේෂන් ඕනේ නැහැ මෙතන ඇත්තටම නේ දැන් බලන්න මේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක ගන්න හදන්න හොඳ මොකෙන්ද ග්‍රැෆිකල් එකකින් හදන එක ලේසි නේද ඉන්ටිග්‍රේෂන් ඕනේ නැහැ හරි නේද එතකොට තැන අනුව ඔයා තීරණය කරන්න ඕනේ මම මොකෙන්ද යන්නේ කියලා හරි නේද මේ ඉන්ටිග්‍රේෂන් එකෙන් ඕන එකක් හදන්න පුළුවන් හරි නේද ඒක නිසා අපි හදලා බලමු හරිද හැබැයි ඉන්ටිග්‍රේෂන් ඕනේ නැහැ මෙතනට නිකම්ම උත්තරේ එනවනේ පටගාලා එනවා හරි ඉන්ටිග්‍රේෂන් උත් දාලා බලමු අපි මෙන්න මේකට හරි ඍණානන්තේ ඉඳන් ධනානන්තේ වෙනකන් fx dx හරි නේද හරි මේකේ ඇත්තටම මේ හරියල් වල මුකුත් නැහැනේ ඒක නිසා මේ කියන ඒ කියන්නේ සියලුම වර්ගඵලය කියන එක සමානයි කොයි වර්ගඵලයටද b වල ඉඳන් a වල ඉඳන් b ට තියෙන වර්ගඵලය fx dx බලන්න ඒක අතන්තර හරියද කියලා මේ සියලුම වර්ගඵලයන් අපිට ගන්න ඕනේ හරි මේ හරිය මුකුත් වර්ගඵලයක් නැහැනේ එහෙනම් සියලුම වර්ගඵලය කියන එක සමානයි කොයි වර්ගඵලයටද a වල ඉඳන් b ඇස්සේ තියෙන වර්ගඵලයට ඒක අපි මේ ලියුවේ හරි දැන් ආදේශ කරමු a b හරි fx කියන්නේ මොකද්ද අපිට කියලා තිබ්බ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ fx කියන්නේ කීයද k ට k dx හරි දැන් k කියන්නේ මොකද්ද ළමයි නියතයක් නේ නියතයක් නම් ඒක ඉන්ටිග්‍රේෂන් ලකුණෙන් මොකද කරන්න පුළුවන් එළියට ගන්න පුළුවන් හරි a b dx හරිද මෙතන එක හරි නේද හරි එදා මම ලෙක්චර් එකේ කතා කරා එක අනුකලනය කරොත් මොකක්ද දෙන්නේ
x හරි නේද හරි කොටු වරාණය මොකද්ද එතනට b එනවා මෙතනට a එනවා හරි නේද මේ සුළු කිරීම මම ඉතින් ටික මෙතනින් කරනවා සමානයි මොකද්ද k හරි මෙතන මේ කැලේ සුළු කරන්නේ කොහොමද k වැඩි කිරීම හරි මුලින්ම ආදේශ කරන්න ඕනේ මොන එකද උඩ තියෙන එකද යට තියෙන එකද උඩ තියෙන එකනේ හරි එහෙනම් මෙතනට උඩ තියෙන එක දානවා එතකොට b ඊට පස්සේ යට තියෙන එක දානවා එතකොට මොකද්ද a ඊට පස්සේ මොකද කරන්න ඕනේ උඩ තියෙන එක ආදේශ කරලා යට තියෙන එක ආදේශ කරලා ඊළඟට අඩු කරන්න ඕනේ හරි හරි එහෙනම් අපිට මේක සුළු කරාම එනවා k දීරිනේ හරි දැන් මේක කීයට සමාන වෙන්න ඕනේ අය මේ දිනේ සම්පූර්ණ වර්ගඵලෙ මේක සමාන වෙන කිය දෙකට හරි නේද දැන් දැක්කනේ ඔයගොල්ලන්ට ග්‍රැෆිකල් ගියාම පටගාලා ආවා ඉන්ටිග්‍රේෂන් ගියාම මොකද්ද ටිකක් දුර ගිහිල්ලා ආවා හරි නේද ඒක තමයි කිව්වේ ගාන දිහා බලලා ඔයා තීරණය කරන්න ඕනේ මොකෙන්ද යන්න ලේසි කියලා හරි නේද ග්‍රැෆිකල් ක්‍රමයෙන් යන්න ලේසි නම් ඒකෙන් යන්න පුළුවන් එහෙම අමාරු නම් තමයි අපි ඉන්ටිග්‍රේෂන් එකෙන් යන්නේ හරි නේද හරි මේ අවුලක් නැහැ නේද මම නිකන් කිව්වේ මේකේදී නම් යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේදී නම් හොඳ මොන ක්‍රමෙන්ද ග්‍රැෆිකල් ක්‍රමයෙන් යන එක පට්ට ලේසි නේ ඉක්මනට වෙනවා උත්තරේ හරිද ඒතකොට ඉන්ටිග්‍රේෂන් දැම්මම ටිකක් දුර ගිහිල්ලා තමයි උත්තරේ කොහොම හරි එනවා දෙකෙන්ම එන්න ඕනේ දුරයි අමාරුයි හරි එනවාද already verify කරන්න යනවා හරි හරි නේද මේකේ මොනවද ප්‍රශ්න තියෙනවද දාන්න chat එකේ නෑ නේද ප්‍රශ්නයක් නෑ නේද මේ ටික හරි පිටියන් ඊළඟ කැලේ හරි නේද හරි මේක ලියා ගන්න මොකොත් තියෙනවා නම් ඉක්මනට ලියන්න මම අපනවා හරි අපි මේකෙන් ගානකට යමු තමයි හරි දැන් ගානකට ගියාට පස්සේ ඔයාලට උත්තරේ මතක තියෙන්න ඕනේ කටපාඩමේ හරිද මතකයිනේ හරි හරි මෙතන තියෙන ගාන කියවලා තනියෙන් පටන් ගන්න බලන්න තනියෙන් කරන්න පුළුවන් කට්ටිය try කරන්න තනියෙන් අනිත් කට්ටිය මාත් එක්ක try කරමු හරි නේද මේ ගාන කරන්න මුලින්ම මේ ගානට පස්සේ මේ ගානත් කරන්න හරි නේද හරි අපි මේ දෙකම මෙතන කරනවා මොකද මේකේ past papers ඇවිල්ලා නැහැ නමුත් අපි ලෑස්තිලා ඉන්න ඕනේ මේ අවුරුද්ද දෙන්න පුළුවන් සමහරක් විතර හරි නේද හරි අපිට මෙතන කියනවා consider the following experiment resistance of 15 ohm resistor can vary ඒ කියන්නේ මොකද්ද මේ අපි දන්නව නේද resistor එකක් කියන එක හැමෝම දන්නවා ඉතින් මේ resistor එකක් ගත්තාම හරිද මෙහෙම තියෙන්නේ හරිද මේ resistor එකේ තියෙනවනේ අගයක් දැන් මෙතන කීය තියෙන එකක්ද අරන් තියෙන්නේ ohm 15ක් තියෙන එක හරි නේද හරි බලන්න resistance of 15 ohm resistor ඒ කියන්නේ කඩෙන් මේක සල්ලි දීලා අරන් තියෙන කීයයි කියලාද ohm 15යි කියලා තමයි අරගෙන තියෙන්නේ හරිද can vary at most 2 ohms හරිද ඒ කියන්නේ මේ vary කියලා කියන්නේ මොකද වෙනස් වෙන්න පුළුවන් vary වෙන්න පුළුවන් කොච්චරකින්ද ohm දෙකකින් හරි නේද ඕගොල්ලෝ දන්නවනේ කඩෙන් අපි 15 ohm කියලා ගත්තට ඒක කවදාවත් 15 ohm වෙන්නේ නැහැ හරි නේද ඒක යම් අඩු වැඩි අගයක් වෙන්න පුළුවන් දැන් කොච්චරකින් වෙනස් වෙන්න පුළුවන් කියලාද කියන්නේ ohm දෙකකින් ඒ කියන්නේ මේක ඇත්තාගේ කීයයි කී අතර වෙන්න පුළුවන්ද 15යි කියලා ගහලා තිබ්බට මේකේ අගේ කීයද නේ දෙකක් අඩු වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මොකද 13 ඉඳන් දෙකක් වැඩි වෙන්නත් පුළුවන් 17 වෙන්නත් පුළුවන් හරි නේද මං කියන එක තේරෙනවද හොඳට තේරුම් ගන්න ගාන මේ තමයි මොකද්ද මෙතන මේ වර්ණ වර්ගයක් තියෙනවනේ ඒ වර්ණ වලින් දැක්කේනවා ළමයි ඉලක්කම ඕගොල්ලෝ මේ ලෙවල් කරලා තියෙනවා නම් ඕ ලෙවල් කාලෙත් මම හිතන්නේ තියෙනවා හරි නේද මේ කියන්නේ
රෙසිස්ටර් එකක් ගද්දි ඒක ගහලා තියෙනව නේද ගාන. ඒ ගාන තමයි කිව්වේ 15යි ඕම්. හරි නේද? හරි. හැබැයි ඇත්තට මේකේ අගය මොකද්ද? චුට්ටක් වෙනස් වෙන්න පුළුවන් නේද? 15 කට 15 වෙන්නේ නැහැ. හරි නේද? කොච්චරකින් වෙනස් වෙන්න පුළුවන්ද කියලා තමයි මේ දීලා තියෙන්නේ. දෙකකින් වෙනස් වෙන්න පුළුවන්ලු 13යි 17යි අතර. හරිද? වැදගත්ම දේ තමයි මොකද්ද? with equal probability. හරි නේද? ඒ කියන්නේ මොකද්ද? මේ හැම අගයකටම තියෙන මොකද්ද? සමාන probability. හරි නේද? හරි. අන්න එතනින් අපිට කියනවා throughout the range. ඒ කියන්නේ මේ range එක අතරේ එකක් වීමේ සම්භාවිතාවය සමානයි හැම එකටම. හරි නේද? හරි. එහෙනම් මේකේ suppose we want to find the probability receiving the resistor having R. හරි. දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේක මොන probability distribution එකක්ද? එහෙනම් මේකේ x කියලා ගන්නවා මම මොකද්ද? x කියලා ගන්නවා මොකද්ද? value අපි මේක true value කියලා ලියමු. සත්‍යයේ. හරි. එහෙනම් x කියන එක මම define කරගත්තොත් එම x තමයි මොනාගේද? true value එක. හරිද? true value of the resistor. නැත්නම් actual value එක. මම x එහෙම define කරගන්නවා. අන්න x සමානයි ඔහොම. අන්න එහෙම වුණොත් එහෙනම් මට තේරෙනවා මොකද්ද? x මොන random variable එකක්ද? uniform random variable එකක් වෙනවා. හරි නේද? කීයකේ අතරදිද? අන්න 13යි 17යි අතර. හරි නේද? ඒ කියන්නේ මොකද්ද? දැන් මේක අපි ඇන්දොත් එහෙම අපි දන්නවා යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ හැඩය මොකද්ද? පෙට්ටියක් වගේ. නේ? හරි. එතකොට කීයයි මෙතනට තමයි 13 එන්නේ. 17 එන්න ඕනේ කොතනද? මෙතනට. හරි නේද? x. ඒ කියන්නේ මොකද්ද? මේ ගත්ත රෙසිස්ටන්ස් එකේ අගය මොකද්ද? 13 වීමේ සම්භාවිතයතාවත් 17 වීමේ සම්භාවිතාවයත් 15 වීමේ සම්භාවිතාවත් 13.2 වීමේ සම්භාවිතාවත් මේ හැම සම්භාවිතාවක්ම මොකද? එකම ගාණක් නියතයක්. මේ ගාණ තේරෙනවා ඇති ඔයගොල්ලන්ට මම කියන එක තේරෙන්නේ නැත්නම් කවුරු හරි ආය අහන්න. හරි නේද? ඒ කියන්නේ මොකද්ද? මේ අපි රෙසිස්ටර් එක 15ක රෙසිස්ටර් එකක් ගත්තාම ඒකේ අගය 13 වීමත් 17 වීමත් 13 17 අතර තියෙන ඕනම අගයක් වීමේ සම්භාවිතාවය මොකද්ද? එකම අගයක්. හරි නේද? දැන් ඔය එකම අගය කීයද කියන එක අපි දන්නවා. මේ කොන්ස්ටන්ට් එක එක. හරි නේද? හරි. එහෙනම් අපි කෙලින්ම ලියන මොකද ඔප්පු කිරීම කරන්න යන්න ඕනේ ළමයි. අපි දන්නවනේ මේ යුනිෆෝම් මේක ලියන්න ඕනේ බැයියා මේක ලියන්න ඕනේ මේක ලියන්න ඕනේ. හරි නේද? මේ දෙක වැදගත්. මොකද x කියන්නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් යන අපිට කෙලින්ම ළමයි විභාගෙදී ලියන්න අයිතිය තියෙන fx කියන එක කොහොමද? 1 යට b - a කීයද b කියන්නේ එතකොට 13 17 ඍණ 13 කියන්නේ කීයද? 4යි. අන්න 4යි 4 කොයි වෙලාවටද? x කීයගේ අතර තියෙද්දිද? අන්න 13යි 17යි අතර තියෙද්දි. නේ? කිසිම ඔප්පු කිරීමක් කරන්න ඕනේ නැහැ විභාගෙදී. ඒ කියන්නේ මෙන්න මේක ලියලා තියෙනවා. මොකක් ලියලා තියෙනවද? ඔයා x define කරලා x අඳුර ගන්න ඕනේ x මොකක්ද කියලා මේක. හරි නේද? දඩින් පිටින් ගාලා මේක ලියන්න බෑ යා. හරිනේ? මේක ලියලා නැත්තම් මේක ලියන්න බෑ. මේක ලියලා නැත්තම් ඔයා මුලින්ම ඔප්පු කරන් එන්න ඕනේ. ඔයාට මේක එකපාර ලියන්න පුළුවන් මොකක් ලියුවොත්? මේක ඔයා අඳුර ගත්තා. මොකද මේ තියෙන්නේ x කියන්නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක. අන්න එහෙනම් කෙලින්ම වට ලියන්න පුළුවන්. එහෙනම් fx කියන්නේ මේක කියලා ලියවු. හරි නේද? හරි. ඊට පස්සේ බලමු මේක මොකද හොයන්නේ කියන එක. Suppose we want to find out the probability of receiving. අපි ගන්න probability of p එක හොයන්න කියන්නේ. මොකද probability of receiving the resistor having a higher true value than its face value. ඒ කියන්නේ මොකද්ද? මේ x කියාගේ higher නේ. higher කියන්නේ මොකද්ද? වැඩි වෙන්න ඕන. හරිද? සමානයි කියලා දාන්න එපා. ඒක දැම්මත් අගුලක් නෑ මම කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. higher කියන්නේ higher the higher than its face value. face value එක කීයද? මූණට ගහලා තියෙන කීයද කියලාද? 15යි කියලා. හරි 15. අන්න මේක තමයි. හරි නේද? හරි. එහෙනම් අපි මේක ලකුණු කරමු. හරි. දැන් වැදගත් අගය කීයද? 15. 15 කොහෙද ඇත්තේ මේක? අන්න මෙතන ඇත්තේ 15යි කියන්නේ. 15. හරි නේද? හරි. මම මෙතන කඩ එකක් හදිනවා. හරි. කඩ එකක් ඇන්දේ ළමයි මෙතන සමාන කිරීම නැති හින්දා. කඩ එකක් ඇන්දා. දැන් 15ට වඩා x කියාගේ මොකද වෙන්න ඕනේ? වැඩි. 15ට වඩා x කියාගේ වැඩි නම් ඒ කතා කරන්නේ මේ පැත්ත ගැනද මේ පැත්ත ගැනද? මේ පැත්ත ගැන නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ ටික තමයි අපිට ඕනේ. තේරෙනවද මම කියන එක? හරි. එහෙනම් දැන් අපෙන් අහන්නේ මේ probability එක කීයද කියලා. හරි නේද? හරි. දැන් ඉතින් ඔයාලට ඕන නම් graphical method එකකින් හොයන්න පුළුවන්. මොකද්ද? graphical එකකින් හොයමු අපි. මුලින්ම graphical එකකින් හොයමු.
මේ උස කීයද? දැන් මේ නියතාගේනේ. මේකගේ තමයි දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ නියතාගේ කීයයි කියලාද? 4න් 1යි. හරි. ඒ කියන්නේ මේක 4න් 1යි උස හරි මේ ටික කීයද? ඒ ටික 2යි. නේ? මේ ටික 4න් 1යි. ඒක අපි හොයාගත්තා. මොකෙන්ද ඒක හොයාගත්තේ? හරි. එහෙනම් මේ වර්ගඵලයේ කීයද දැන් එන්නේ? දිග වැඩි කිරීම බලන. කීයද? කීයද එන්නේ? 4න් 1 2කින් වැඩි කරාම භාගයයි නේ? භාගය. ලේසි නේද ඒ ගානේ? හරි. ඔය හැදුවේ මොකෙන්ද? graphical method එකෙන්. හරි නේද? හරි. දැන් මෙතන මම දක්වලා තියෙන මොන method එකෙන්ද? graphical method එකෙන් නෙමෙයි integration පාවිච්චි කරලා. ඒකත් ලොකු අමාරුවක් නේ. අපි ඒක කරලා බලමු. හරි. මේ බලන්න කරලා තියෙන වැඩේ. මෙන්න මේක සමානයි මොකේද? area under the curve. මම මේක zoom කරන්නම් චුට්ටක්. ටියුට් එක කරලා තියෙන එක බලන්න තේරෙනවද කියලා? හරි. බලන්න මොකද්ද මම කරලා තියෙන්නේ කියලා? හරි. මේ පින්තූරය ඇඳගෙන මම ලිව්වා මොකද්ද? හරි. මේ සම්පූර්ණ වර්ගඵලය. ඒ කියන්නේ 15ට වඩා වැඩි එක කියන්නේ මොකද්ද? area under the curve. මේ px නෙමෙයි. මෙතනට එන්නේ මොකද්ද? මේක වැරදි ළමයි. මෙතනට එන්නේ මොකද්ද? fx. p මෙහෙනේ තියෙන්නේ fx. හදා ගන්න ළමයි. හරි. dx. මෙහෙත් එහෙමයි. මේවත් ඔක්කොම fx වෙනවා. fx. නේ? හරි. දැන් මට ඕනේ මොකද්ද 15 ඉඳන් ඉස්සරහට තියෙන ඔක්කොම. හරි 15 ඉඳන් ඉස්සරහට තියෙන ඔක්කොම වර්ගඵලය මම කැලි දෙකකට කඩනවා. මොකද්ද? 15 ඉඳන් මෙතනට තියෙන වර්ගඵලය. ඒ කියන්නේ කීයද? 15 ඉඳන් 17ට. 15 ඉඳන් 17ට තියෙන වර්ගඵලය. ධන මොකද්ද? 17 ඉඳන් කීයට තියෙනද? අනන්තයට තියෙන වර්ගඵලය. ඒ තමයි මේක ලියලා තියෙන්නේ. හරි නේද? හරි. දැන් මම ආදේශ කරනවා 15 ඉඳන් 17 වෙනකන් fx යගේ කීයද? නියතයක්. කීයද නියතයගේ? 4න් 1යි. අන්න දැන් මම ආදේශ කරා කීයද කියලා 15 ඉඳන් 14 fx යගේ නියතය කීයද නියතය 4න් 1යි කියලා අපි හොයාගත්තා. හරි නේද? ධන 17 ඉඳන් අනන්තයට මුකුත් වර්ගඵලයක් නැහැ නේ කීයද? බිඳුවයි. හරි නේද? හරි. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ කැලේ විතරයි. ඒ කැලේ මම ආයෙ ලියන්න 15 ඉඳන් 17ට මොකද්ද? 4න් 1යි. හරිද? dx. හරි නේද? 4න් 1 කියන්නේ නියතයක් ඉස්සරහට එනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? හරි ඉතුරු වෙන්නේ මොකද්ද? හරි ඉතුරු වෙන්නේ 15 ඉඳන් 17 වෙනකන් කීයද? 1යි dx. හරි නේද? 4න් 1යි 15 ඉඳන් 17ට 1යි dx නේ 1 කියන එක අනුකලනය කරොත් එහෙනම් මොකද වෙන්නේ? x x 15 17 නේ? ඊට පස්සේ මේක ආදේශ කරත් නම් මෙතන ලියන්න ඊට නැති හින්දා 4න් 1යි උලින්ම ආදේශ කරන්න ඕනේ මොකද්ද? උඩ එක 17යි. ඊට පස්සේ ආදේශ කරන්න ඕනේ මොකද්ද? යට එක. ඒ කියන්නේ 15යි. ඊට පස්සේ මොකද්ද ගන්න ඕනේ? මේ දෙකේ වෙනස. හරි. ඒක සමානයි 4න් 1යි. හරි. මේ කීයද 15 ඍණ 2 17 කියන්නේ 2යි. සමානයි. ඊට පස්සේ මේකට මේක කැපිලා ගියාම භාගය. හරි නේද? හරි. කොහොම හරි දෙකෙන්ම උත්තර එනවා. වෙනස කර තියෙන මොකද්ද? මේ graphical method එක හරිම straight forward. uniform distribution එකේදී හරිම straight forward graphical method එක. හරි නේද? integration එකේදී උත්තර එනවා චුට්ටක් සුළු කිරීම දෙකයි. හරි නේද? දෙකම දැනන් යන එක හොඳයි. හරි නේද? හරි. විශේෂයෙන් කියන්නේ නැත්නම් ඕනේ ඉන්නේ දුවට කමක් නැහැ. හරි නේද? හරි. ඊට පස්සේ මේ ගාන තනියෙන් හදලා ළමයි Q13 මම මෙතන හදන්න බලාපොරොත්තු වෙන්නේ බලන්න උත්තරේ 0.3 එනවාද කියලා තනියෙන් හදලා බලන්න. උත්තරේ ආවනම් chat එකේ දාන්නමයි අයියා. එතකොට මම දන්නවනේ ඔයගොල්ලෝ ආවයි කියලා උත්තරේ.
මේ පර්ෆෙක්ට් කියලා කියනවා ඊටම නිවැරදිව වැඩ කරනවා කියලා රැන්ඩම් නම්බර් ජෙනරේට් එකක්. ඒ කියන්නේ මොකද්ද? එයා මේ කියන්නේ නම්බර්ස් ජෙනරේට් කරනවා රැන්ඩම්. අහමු ලෙස නම්බර්ස් ජෙනරේට් කරනවා. කීයයි අතර බිංදුවයි එකයි අතර නම්බර්ස් ජෙනරේට් කරනවා. හරි නේද? ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් වලදී ප්‍රෝග්‍රෑමින් ටූල් වලදී ඉගෙන ගන්නේ මොකද රැන්ඩම් නම්බර් ජෙනරේටර්ස් ප්‍රෝග්‍රෑමින් ටූල් වලත් ඉගෙන ගන්න පුළුවන්. අය සිකියුරිටි වලත් තියෙනවා රැන්ඩම් නම්බර් ජෙනරේටර්ස් කියන්නේ මොනවද කියලා. නැද්ද තාම කාටවත් උත්තරයක්? හරි දශම තුන ඇවිල්ලා තියෙනවා. try කරන්න අනිත් කට්ටිය. ඒක මම පටන් ගන්නවා. ඔයගොල්ලෝ හදගෙන යන්න. හරි මුලින්ම මම මෙතන දැන් මෙතන random variable එක define කරගන්නවා x කියලා. හරිද? x කියලා random variable එක define කරගන්න මොකද්ද x කියන්නේ? generated number එක. හරිද? generated number එක තමයි x කියන්නේ. හරි නේද? හරි එතකොට x ගේ රේන්ජ් එක මොකද්ද වෙන්න පුළුවන්? x රේන්ජ් මේ ජෙනරේට් කරන්න පුළුවන් 0.1 අතර. හරි නේද? හරි. එතකොට මම අඳුර ගන්න දැන් ඕනම සංඛ්‍යාවක් මෙයා රැන්ඩම්ලි ජෙනරේට් කරන්න පුළුවන් නේ. හරි නේද? හරි එතකොට මම අඳුර ගන්නවා x කියලා කියන්නේ මොකද්ද? යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් කීයයි අතරද? 0.1 අතර. ඒ කියන්නේ මොකද්ද? මේ x කියාගේ බිඳුවේ වීමේ සම්භාවිතාවයත් x කියාගේ එක වීමේ සම්භාවිතාවයත් x කියාගේ මේ 0.1 අතර ඕනම ගයක් වීමේ සම්භාවිතාවය සමානයි කියන්නේ. හරි නේද? හරි ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි හැඩය දැන් x කිය. බලන්න x ගේ හැඩය ඇත්තට එහෙම නේද කියලා. කීයද මෙතන ඉන්නේ බිඳුව. 1. බලන්න මෙයා හරි perfect random number generator එකක් නේ. කියන්නේ නිවැරදිව වැඩ කරන random number generator එකක් නම් කිසිම නම්බර් එකකට බයස් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? නැඹුරුවක් තියෙන්න බෑ. මේ නම්බර් එක වැඩියෙන් අපි ජෙනරේට් කරනවා කියලා නැඹුරුවක් තියෙන්න බෑ. හැම සංඛ්‍යාවකටම 0.1 අතර තියෙන හැම සංඛ්‍යාවකටම එයා දෙන්නේ මොකද්ද? එකම ප්‍රයොරිටි එකක් දෙන්නේ. හරි නේද? කිසිම නම්බර් එකක් වැඩියෙන්වත් කිසිම නම්බර් එකක් අඩුවෙන්වත් ජෙනරේට් කරන්නේ නැහැ. හරි නේද? එයාගෙන් අපි නම්බර් එකක් ඇහුවාම එයා අඹු ලෙස නම්බර් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒක 0 වෙන්නත් පුළුවන් 1 වෙන්නත් පුළුවන් මේ අතර ඕනම වගේක් වෙන්න පුළුවන්. හරි නේද? ඒ හැම වෙලාවෙම මේ ජෙනරේට් කිරීමේ සම්භාවිතාවයත් සමානයි. දැන් අපි දන්නවා මේ කොන්ස්ටන්ට් එක කීයද? නේ? අපි දන්නවනේ k හොයමු. k කියන්නේ කීයද? b 1 යට b - a නේ. b කියන්නේ 1 - a. ඒ කියන්නේ 1 යට 1යි 1 යට 1යි කියන්නේ කීයද? 1යි. එහෙනම් මේ නේ මේක තමයි මේ කීයද? 1යි කියන එක එන්න එක. හරි නේද? හරි මේ fx ගේ මේ කොන්ස්ටන්ට් එක කීයද? 1යි. මේ වර්ධවා තේරුම් ගන්න එපා මේ probability එක නෙමෙයි එක. probability එක කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම බිඳුව තමයි එන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? මේ probability එක නෙමෙයි මේ. මොකද්ද මේ තියෙන්නේ? probability density function එකේ මේ උස හැමතැනදීම කීයද වෙන්නේ? 1යි. හරි නේද? හරි ඒක තමයි එතන කියන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද කියලා බලන්න ගානේ. බලන්න අපෙන් අහන්නේ කීයයි කී අතර වෙන්නද? හරි. 0.3 කොහෙද 0.3 තියෙන්නේ? මේ හරිය ලකුණු කරගම 0.3යි. අනිත් එක මොකද්ද 0.6යි. හරි. ඒ දෙකත් අරගෙනද? ඒකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේ. හරි. අපි හිතමුකෝ අරගෙන කියලා. එතකොට එහෙනම් මම මේක කොටු වෙනවා දිනවා. මොකද ඒක අරගත්තත් නැතත් වර්ගඵල වෙනසක් වෙන්නේ. මෙන්න මේ වර්ගඵලය ගැනනේ අහන්නේ නේ. probability කියන්නේ වර්ගඵලය. නේ? එහෙම වෙන්නනේ අපි මේ f හදාගත්තා. එහෙනම් මෙයා ගැන තමයි අහන්නේ. හරි නේද? හරි මේ කීයද? උස 1යි. ඒක හරිනේ මේ ටික හොයාගත්තාම හරි. මේ ටික කීයද? 0.6 0.3 නේ මේ ටික කීයද? 0.3 නේ. හරි. එහෙනම් මේකේ වර්ගඵලය කීයද? එතන වර්ගඵලය 0.3 වරක් 1 කීයද? 0.3යි. එහෙනම් උත්තරේ කීයද? 0.3. හරි නේද? මේක තමයි ලේසි විදිය. අපි අනිත් විදියට හදමු. මොකද අනිත් විදිය? හරි. මොකද අපිට හොයන්න ඕනේ probability එක 0.3යි x කියලාගෙන x ගේ අගය 0.3 හෝ 0.6 අතර අගයක් වීමේ සම්භාවිතාවය සමානයි ඒරියා අණ්ඩ දෙක කීයනම් කීයටද
දශම 3 ඉඳන් නේ මේ අතර සම්භාවිතය සමානයි දශම 3 ඉඳන් දශම 6 වෙනකන් කාගේද probability density function එකේ dx හරි එතකොට මේ අපි දන්නවා දශම 3යි දශම 6යි මේ probability density function එක කීයද වෙන්නේ නියතයක් වෙන්නේ කීයද දැන් මේ නියතයගේ අපි ගණන් කරා b - a 1යි කියලා නේ එහෙනම් මේ නියතයගේ කීයද 1යි dx හරිම ලේසි නේ හරි 1යි dx කියගේ දැන් අපි මොකද කරන්නේ මෙන්න මේකනේ අනුකල 1යි dx කීයද අනුකල 1යි dx කියන්නේ x නේ හරි එහෙනම් අපි මොකද කරන්නේ කොටු අරහනක් දාගන්න මෙතනට එන උත්තරේ එතනට දානවා x උඩටයි යටටයි දානවා මෙතන තියෙන නම්බර්ස් 2.6යි 0.3යි හරි එහෙනම් මේක සුළු කරන්නේ කොහොමද දැන් මුලින්ම ආදේශ කරන උඩ තියෙන එක 0.6යි ඊට පස්සේ යට තියෙන එක ආදේශ කරනවා ඊට පස්සේ අඩු අන්තරය ගන්න මේ ඊගේ 0.3 දෙකෙන් වෙනවා තේරෙනවද ගන්න හදන්නේ මොනවයි ප්‍රශ්න තියෙනවද දාන්නම ඒවා හරිම ලේසි නේ හරි ඒ වගේ ගානක් මේ පාර આવුත් එහෙම හොඳයි නේ හරිම ලේසි හරි හරි මේ පාර්ට් එකට මම එන්නේ නැහැ මේක කියන්නේ මේ අර ගානව හදන්න පුළුවන් තව ක්‍රමයක් මේක තනියෙන් බලන්න හරිද තව ක්‍රමයක් මොකක් පාවිච්චි කළාද මේ කැපිටල් F මතකද ඔයගලන්ට කැපිටල් F කිව්වේ මොකක්ද අපි අර cumulative probability density function එක නේ ඒකෙදි ගන්න මොකද්ද අපි ඍණානන්තයේ ඉඳන් කීර වෙනකන්ද අපිට ඕනාගේ වෙනකන් තියෙන වර්ගඵලය තමයි ඒක ගන්න cumulative එකේදී නේ හරි fx මේක පාවිච්චි කළත් අපිට මේ ගාන හදන්න පුළුවන් ඒක හදන විදිය තමයි මෙතන දාලා තියෙන්නේ ඒකේ තුර අමතර ක්‍රමයක් හින්දා මම ඒක ගැන කතා කරන්නේ නැහැ හරි නේද මේක කියවලා තේරුම් ගන්න බලන්න මේ මොන හරි ප්‍රශ්නයක් තිබුත් group එකේ දාන්න හරි නේද අර කලින් කරපු දේවල්ම තමයි තියෙන්නේ හරි නේද මෙතන මම නිකන් කිව්වොත් එහෙම දැන් මේ මෙතන ඍණානන්තයේ ඉඳන් x වෙනකම් මෙහෙම එකක් නේ අහන්නේ මම චුට්ටක් යටින් පෙන්නන්නම් මේ තියෙන ඒ ගාන හදන්න පුළුවන් තව විදියක් මේ තියෙන තව කියන්නේ මේ අර දෙකටම අතරව මේ කැපිටල් fx පාවිච්චි කරලා හදන්න පුළුවන් විදියක් තමයි මේ තියෙන්නේ මම එක පෙන්නන්න ඔයගොල්ලෝ උඩ ටික කියලා බලන්න මේ චිත්‍රයෙන් මම එක පැහැදිලි කරන්න අපිට දැන් හොයන්න තියෙන්නේ මේ වගේ එකක් කියලා හිතන්නකෝ හරිද මේ වගේ එකක් හිතන්න මම අර එදා කතා කරන්නේ පින්තූර සුළු කරලා දැන් මේ වගේ එකක් නම් හදන්න තියෙ බලන්න මේ දෙක සමානද කියලා මම ගන්නවා වර්ගඵලය කීයදන් කීයටද 15 දැන් මට ඕනේ කරන්නේ මොකද්ද 15ට වැඩි ටික නේ 15ට වැඩි ටික කියන්නේ මේ ටික හොයන්නනේ ඒ ටික හොයන්න පුළුවන් තව විදියක් තමයි මම මොකද කරන්නේ සම්පූර්ණ එකේ වර්ගඵලය ගන්නවා හරි සම්පූර්ණ එකේ වර්ගඵලය අරගෙන ඒකෙන් අඩු කරා නම් හරි මොකද්ද නේ මේ ටික බලන්න මේකෙන් මේක අඩු කරාම මේක එනවාද කියලා හිතෙන් හදලා බලන්න මාවල බලන්න හරි නේද මේකෙන් මේ සම්පූර්ණ එකෙන් මේ කියන කොටස අඩු කරා නම් මම මේ කියන කැලල අඩු කරා නම් ඔයාලට එන්නේ මේ කැලල තමයි හරි නේද හරි එහෙනම් මම මොකද්ද ලියන්නේ මේ මොකද්ද මේ සියලුම වර්ගඵලයනේ සියලුම වර්ගඵලය කීයද ඒක 1යි පිළිගන්නව නේද මේ සියලුම වර්ගඵලය නේද මේ හරිය මුකුත් වර්ගඵල නැහැනේ මේ හරියට මුකුත් නැහැ එහෙනම් මේ තමයි සියලුම වර්ගඵලය කීයද 1යි අඩු කිරීම මේ වර්ගඵලය කීයද හරි නේද මේ වර්ගඵලය බලන්න මට ලියන්න බැයිද කැපිටල් F 15 කියලා කැපිටල් F 15 කියන්නේ මොකද්ද ඍණානන්තයේ ඉඳන් කීයට 15 වෙනකන් තියෙන වර්ගඵලය මේ හරිය මුකුත් වර්ගඵලය නැහැනේ එහෙනම් මේ ටිකට මට කියන්න පුළුවන් කීයද ඍණානන්තයේ ඉඳන් 15 වෙනකන් තියෙන වර්ගඵලය කියලා එක ඍණ F 15 හරි නේද හරි ඒකත් මතක තියාගන්න ඒක පාවිච්චි කරලා දැන් F15 වගේ හොයන්න පුළුවන් මේ බලන්න අපි මෙතන Fx කියන එකත් හොයාගෙන තියෙනවා මෙතන මම ඒක හොයන්න යන්නේ නැහැ මොකද මේක ඇඩිෂනල් කාරණාවක් තනියම පුළුවන් කට්ටිය බලන්න අනිත් කට්ටිය අතහැරලා දාන්න හරි නේද මම කියන්නේ මේ විදිහට හදන්න පුළුවන් කියලා හරි නේද දැන් Fx යගේ මෙහෙම ඇවිල්ලා තියෙනවනේ අපිට හරි එහෙනම් F15 වගේ අපි හෙව්වොත් එමේ කීය දෙන්නේ එක ඍණ කීය දෙන්නේ මේ a b අතරනේ x කියන්නේ දැන් එතකොට 15යි 15 මයිනස් කීයද
a කියන්නේ කීයද 13යි මේකට මම ආදේශ කරන්නේ මේක හොයාගෙන තියෙනවනේ ඒක හොයාගෙන තියෙන විදිය තමයි මම කිව්වේ අර ඕනේ නැහැ කියලා ඒක මේ කොටු කරන්න යන්නත් ඕනේ නැහැ. ඒ කියන්නේ විභාගෙට ඒක මතක තියාගෙන ඉන්න ඕනෙත් නැහැ. හරි නේද? ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැත්නම් කෙලින්ම අයින් කරලා දාන්න. ඒක සුළු කරන විදිය මේ මම පැහැදිලිවට දාලා තියෙනවා. මොන හරි තව ප්‍රශ්නයක් තියෙනවා ගෲප් එකකට දාන්න. හරි නේද? මම නිකන් මේක ආදේශ කරලා පෙන්නන්නේ කොට අත්දැකීමක් ගන්න. දැන් b කියන්නේ මොකද්ද? මෙතන තියෙන ලොකු වගේ නේ 17 minus a කියන්නේ මොකද්ද? පොඩි යගේ 13යි. දැන් මම මේක සුළු කරලා බලන්න. 1 minus 15 වරින් 13 කියන්නේ 2යි 17 කියන්නේ 4යි 1 minus මේ කියන්නේ භාගයයි එතකොට ඒක කීයද අගේ භාගයයි හරි නේද එතකොට මේ කියන්නේ තව ක්‍රමයක් මොකක්ද මෙතනදී අපි පාවිච්චි කරපු එක හරිද මේ වර්ගඵලය හරි මේ වර්ගඵලය මම ගත්තා මොකද්ද සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කරලා මේ වර්ගඵලය එතකොට මේ වර්ගඵලය කියන්නේ අපි දැන්ටම දන්න එක හරි නේද මොකක්ද දන්න එක මේ මෙන්න මේක මොකක්ද මේ තියෙන්නේ cumulative probability function එක හරි නේද ඒක මේ uniform random variable එකේ මේක කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් හරි නේද ඒක ඔප්පු කරලා කටපාඩම් කරන්න ඕනේ නැහැ ඔප්පු කරන විදිහ විතර තනියෙන් බලන්න ගෙදර හරි නේද හරි එතකොට මේකට මම x නේ එහෙනම් x කියගේ 15 දැම්මම හරි මෙතනට එහෙනම් එහෙමත් වගේ උත්තරේ ගන්න ඒක තව විදියක් හරි නේද හරි ඒක තේරුම් නැත්නම් අතහැරලා දාන්න හරි අපි අංකෝ එක ඉස්සරහට දැන් හරි හරි ඊළඟට අපි අපිට කතා කරන්න තියෙන ළමයි මොකක් ගැනද mean and variance එක අපි උත්තරේ මතක් කරා මොකද අන්තිම උත්තරේ තමයි මේක තමයි වැදගත්ම දේ හරිද මේකෙත් මම මේ ටික කරනවා හරි නේද කරාට වැදගත් දේ මොකද්ද මේ ටික තමයි වැදගත් හැබැයි මේක තේරුම් ගන්න try කරන්න මොකද මේ වැදගත් එක තේරුම් ගන්න එක හැබැයි විභාගයට කටපාඩම් කරගන්න ඕනේ මේක ඒ කියන්නේ මේ ටික ඔක්කොම දැනගෙන ඉන්නලත් මේක දන්නේ නැත්නම් විභාගෙදි ඔයාලට ගාන හදන්න ලොකු වෙලාවක් යනවා. හරි නේද? හරි අපි මේක හදන්න ගමු. හරි. දැන් බලන්න මේක තේරෙනවද කියලා. හරි. අපි ඉගෙන ගත්තා mean එක කියන්නේ මොකේද? expected value of x. ඒකට එක ගයිනේ ඔයගොල්ලෝ. mean එක කියන්නේ expected value of x. හරි නේද? ඒක අපි theory වලින් ඉගෙන ගත්තා. දැන් expected value of එක හොයන්නේ කොහොමද අපි? අපි කතා කරා area under the curve ගන්න සම්පූර්ණ area under the curve එක මොකද්ද මෙතන තියෙන එක මෙතන තියෙන මොකද්ද x මතකද අපි දාන්තිරම කතා කරා x ඒක වැඩි කරන්න ඕනේ probability density function එකෙන් dx අන්න දැන් මේක සුළු කරලා තමයි උත්තරේ ගන්න වෙන්නේ හරි නේද බලන්න මේක හරියද කියලා දැන් මෙතන 5x තිබ්බොත් එහෙනම් මෙතන මොකක්ද දෙන්නේ 5x මෙතන මුකුත් වෙනස් වෙන්නේ නැහැ probability density function එක කියන මෙන්න මෙතන තියෙන එක තමයි මෙතනට එන්නේ හරි නේද හරි දැන් මේක සුළු කරමු බලන්න ඍණානාන්තේ ඉඳන් ධනානාන්තයටනේ හරිද මෙච්චර වර්ගඵල මේ මුකුත් නැහැ මේක එහෙනම් ඒ කියන්නේ මම මෙතන ලියන්නම් මේක මේ බලන්න ඍණානාන්තේ මේකෙන් මම පැහැදිලි කරන්න ඍණානාන්තේ ඉඳන් ධනානාන්තේ මෙතනට ලිව්වා හරිද දැන් මම මේ වර්ගඵලේ කඩන්න යන්නේ කැලි කැලි වලට හරි මම ගන්නවා කීනම් කීයටද මෙහෙමනේ මේක තියෙන්නේ මෙහෙමනේ තියෙන්නේ හරි ඒ හරි වර්ගඵලය අපි කඩමු කීනම් කීයටද ඍණානාන්තේ ඉඳන් ඒ වලට තියෙන වර්ගඵලය මම ගන්නවා ඍණානාන්තේ ඉඳන් ඒ වලට දැන් fx කියන්නේ මේ මොකද්ද x අයි මේ expected value එකේ මෙතන තියෙන ගන්න ඕනේ x fx dx හරි එහෙනම් මේ වර්ගඵලය ඒකට ගන්න ඕනේ ඊළඟට මොකද්ද මේ වර්ගඵල ටික මොකද්ද a වල ඉඳන් b ට x fx dx ඊළඟට ගන්න ඕනේ මොකද්ද මේ වර්ගඵල ටික ඒ කියන්නේ මොකද්ද b වල ඉඳන් අනන්තයට x fx dx හරි නේද හරි එතකොට බලන්න මේව ඔක්කොම මොනවද බිඳු වෙලා යනවා මොකද මේ වගේ වර්ගඵල මුකුත් නැහැ නේද අපිට ඉතුරු වෙන්නේ මොකද්ද මේ කෑල්ල විතරයි නේ අනිත් ඒවා දෙක ඔක්කොම බිඳු වෙලා ගිහලා මේ කෑල්ල විතරක් ඉතුරු වෙනවා හරි නේද හරි අපි ඒ කෑල්ල සුළු කරන්න බලමු අනුකලනය ab ඒ කියන්නේ area under the curve ab x b minus a dx දැන් බලන්න මේකේ මේ b minus a කියන්නේ කීයද නියතයක් නේ අපි ඉස්සර කතා කරන්නේ නැහැ එළියට ගන්න පුළුවන් එළියට ගත්තාම එකේ b minus a අනුකල x dx හරි නේද සමානයි b minus a අනුකල මම මේක ලියනවා x කීවෙනි බලය කියලාද x කියන එක මට ලියන්න බෑ x කිය පළවෙනි බලය dx කියලා හරිද ඊළඟට එකේ යට b minus a
x ගේ පළවෙනි බලය කියන එක අවකලනය කරාම මොකද x ගේ n අවකලනය කරාම මතකයේ තියෙන දා අපි කතා කරා x ගේ n අවකලනය කරාම මොකක්ද ආවේ x ගේ බලය එකක් වැඩි වෙනවා නේ n ධන 1 බෙදන්න ඕනේ මෙතන තියෙන එකෙන් n ධන 1 එහෙනම් ඔකනේ උත්තරේ හරි එහෙනම් මෙතනට දාමු x ගේ දැන් මෙතන තියෙන 1 නේ එහෙනම් ඒක 2 වෙනවා එහෙනම් බෙදන්න ඕනේ කියන්න දෙකෙන් තමයි බෙදන්නේ හරි නේද හරි එතකොට මෙතන මේක තියෙනවා මොකද a b නේ a b හරි දැන් මේකට දාන්න ඕනේ මොකද්ද a b හරි නේද මම මේ පැත්තට සුළු කරන්න ඉඩ නැති හින්දා 1ට b a හරි මේකට දාන්න මුලින්ම ආදේශ කරන්න උඩ එකද යට එකද උඩ එක නේ එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද b වර්ග බෙදීම 2 උඩ දෙක දැම්මාම ඒක තමයි එන්නේ යට එක ආදේශ කරාම එනවා මට a වර්ග බෙදීම 2 හරි නේද ඊට පස්සේ මොකද කරන්න ඕනේ මේ ආපු උත්තර දෙක අඩු කරන්න හරි නේද හරි දැන් අපි සුළු කරමු මොකද එහෙනම් මෙතන එන්නේ b වර්ගයේ ඍණ a වර්ගය බෙදීම කීයද 2යි මොකද b ඍණ a හරිද සමානයි මේක වර්ග දෙකක අන්තරය ඒ කියන්නේ මොකද්ද ලියන්නේ b ඍණ a b ධන a බෙදන්න ඕනේ යට ඉතුරු කීයද 2යි b ඍණ a හරි නේද ඊට පස්සේ මොකද වෙන්නේ b ඍණයට b ඍණේ කැපිලා යනවා ඉතුරු වෙන්නේ මොකද්ද b ධනයේ බෙදීම 2 එහෙම නැත්නම් ඔක ලස්සනට කිව්වොත් එහෙම මොකක්ද වෙන්නේ a ධන b බෙදීම 2 හරි නේද බලන්න එකත් හරිද කියලා ප්‍රශ්න තියෙනවා දාන්න සුළු කිරීම ඔය සුළු කිරීම ළමයි ගෙදර එක සැරයක් කරන්න පුරුදු වෙන්න කරන්න හරි නේද හැබැයි විභාගෙට මේව සුළු කර ඉන්න ඕනේ නැහැ කෙලිම ඔය අඳුරගත්තා නම් යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා හැබැයි අඳුර ගන්න ඕනේ මුලින්ම අර විදිහට x අර එහෙම ලියන්න ඕනේ x අර මේ ටයිට් මාක් එක යුනිෆෝම් එහෙම ලියලා තියෙන කෙලින් ඔයා කටපාඩම් මේවා දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හරි නේද හරි නේද ඒතර මීන් එක a ධන b බෙදීම 2යි කියලා එනවා ඒක කොටු කරලා තියෙන්නේ මම කොහොම කටපාඩම් කරගන්න ඕනේ හරි නේද හරි ඊළඟට මේ q31 කියන ගාන අපි හදමු මේක ලියා ගන්න තියෙන නම් ලියාගෙන q31 හදන්න අදලා උත්තරේ බලන්න 1.1 නෙමෙයි 1යි කාලයි en කියලා එනවා ගාන කියලා ඇඳලා වැඩි පටන් ගන්න මොකද ගාන කියන එක තේරුම් ගන්න certain African tribe is capable of telling the time by analyzing the sunlight. ඒ tribe කියන්නේ මොකද්ද මේ අර එකට ඉන්න මිනිස්සු කට්ටියක් ගෝත්‍රයක් හරිද ගෝත්‍රික කණ්ඩායමක් ඇෆ්‍රිකන් ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවලු ඒගොල්ලන්ට වෙලාව කියන්න පුළුවන්ලු මොකක්ද දිහා බලලාද ඉර දිහා බලලා වෙලාව කියන්න පුළුවන්ලු හරි නේද there is no possibility that their predictions prediction එක කියලා කියන්නේ මොකද්ද ඒගොල්ලෝ හිතලා කියන වෙලාව prediction එක මේ නිමානය කරන වෙලාව exceed more than 1 hour exceed කරනවා කියන්නේ මොකද්ද ඉක්මවා යනවා පැයකට වඩා from the correct time ඒ කියන්නේ මොකද්ද දැන් මේක හොඳට තේරුම් ගන්න ගාන හොඳට තේරුම් ගන්න එක තමයි වැදගත් දැන් මේ කියන කතන්දරේ දිහා බලන්න අපි හිතමු දැන් වෙලාව 3යි කියලා දැන් වෙලාව 3 නම් දැන් ඇත්තම වෙලාව 3යි pm නම් ඒගොල්ලෝ කියන්නේ කොයි වගේ එකද ඒගොල්ලෝ හරියටම කියන්න බෑ 3යි pm කියලා ඒගොල්ලෝ කියන්නේ මොකද්ද කීයේ කී අතර එකක්ද 3යි pm සහ කීයේ කී අතර එකක්ද 4යි pm අතර එකක් තේරෙනව නේද අපිට කියන්න බෑ මොකද්ද 3 කියයිද 4 කියයිද එහෙම කියන්න බෑ හරි නේද 3 කියන්නත් පුළුවන් 4 කියන්නත් පුළුවන් 3මාර කියන්නත් පුළුවන් 3යි කාලේ කියන්නත් පුළුවන් හරි නේද ඕනම වගේක් කියන්න පුළුවන් 3යි 4යි අතර හරි නේද මොකක් කියයිද කියන එක කියන්න බෑ හැම එකකටම තියෙන මොකද එකම සම්භාවිතාවය හරි නේද එහෙනම් අන්න අපි එතනින් තමයි තේරුම් ගන්න ඕනේ මොකද එහෙනම් මේ මම x define කරොත් හරිද x කියන්නේ මොකද්ද predicted time එක නම් x කියන්නේ predicted time එක නම් මොකද්ද x ට ගන්න පුළුවන් මොකද්ද 3 ඉඳන් 4 වෙනකන් තියෙන ඕනම වගයක් හරි නේද එකම සම්භාවිතයකින් සම්භාවිතාවය වැඩි වෙන්නවත් අඩු වෙන්නවත් නැහැ
හරි නේද 3 කියන්නත් තියෙන එකම හැකියාවක් 4 කියන්නත් තියෙන එකම හැකියාවක් නේ ඒක අපිට කලින් කියන්න බෑ හරි නේද එහෙනම් අපිට කියන්න පුළුවන් x කියන්නේ මොන එකක්ද යුනිෆෝම් රැන්ඩම් වේරියබල් එකක් කීයේ අතර තියෙනද 3යි 4යි අතර තියෙනවා හරි නේද නැත්තම් 3යි pm 4යි එහෙම ඕන එකක් හරි නේද දැන් මෙතන අපේ ගාන අහන්නේ මොකද්ද හරි දැන් මෙතන කියන්නේ කීයටද හරි දැන් මෙතන කියනවා what is the mean of the predicted time mu ගැන තමයි අහන්නේ mu එක අපෙන් අහන්නේ ගානේ හරි mean of the predicted time if one of the randomly selected tribe member ඒ කියන්නේ tribe එකේ ගෝත්‍රයේ එක්කෙනෙක් randomly මම select කරන යාගෙන් අහන වෙලාව අන්න කීයටද අහන්නේ මේ 12:45 තමයි අහන්නේ හරි නේද එහෙනම් අපි මේ ගාන දැන් හරියට හදමු කීයටද වෙලාව අහනවා කියලා කියන්නේ 12:45ට හරි එහෙනම් එයා දෙන්න පුළුවන් උත්තර මොකද්ද හරියටම 12:45 එයා ප්‍රෙඩික්ට් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ යාගේ කී වෙනකම් වේරි වෙන්න පුළුවන්ද 1:45 වෙනකම් යන්න පුළුවන් තේනත් හොඳින් තේරුම් ගන්න එතකොට මේ හැම අගයකටම තියෙන මොකද්ද එකම සම්භාවිතාවය හරි නේද එහෙනම් මේක මොකද්ද x කියන්නේ predicted time එක නම් predicted time for 12:45 ට predict කරපු time එක නම් x කියන්නේ හරි නේද x කියන එක මොකද්ද uniform random variable එකක් කීයකේ අතරද 12:45යි කීයයිද එක කියන එක අපි මෙහෙම ලියමු 13යි 45යි අතර නේ අර මම ලිව්වා මොකෙන්ද මේ ස්ටෑන්ඩඩ් ටයිම් එක ලියන්නේ මෙහෙම හරිද 24 hours clock එකෙන් ලියන විදිහට මම ලිව්වා හරි නේද හරි එහෙනම් දැන් මේක අඳුරගත්ත ගමන් මේක ලිව්වට පස්සේ ඔයාලට කෙලිම පවර එක හම් වෙනවා මොකද්ද සුළු කිරීම මුකුත් නැතුව mu ගියාගේ ලියන්න mu කීයද mu ගියාගේ කීයද කරන්න තියෙන්නේ a ට එකතු කරන්න ඕනේ කීයක්ද b 13යි 45ක් එකතු කරන්න ඕනේ බෙදීම දෙක දැන් මේක පරිස්සමෙන් බෙදන්න ඕනේ මේවා වෙලාව 45 45 එකතු කරලා 90යි කියලා දාලා මේ නිකන් හරියන්නේ නැහැ යා ඒවා හරියටම බලන්න හරි නේද හරි එතකොට මට මෙතන එනවා හරි මෙතන 90යි කියලා නිකන් 90යි කියලා දානවා 90යි මෙතන එනවා කීයද 5යි 25යි දාන්න හරි නේද එතකොට මේක දෙකට බෙදෙන්න ඕනේ නේ බෙදීම දෙක හරි දෙකට බෙදුවාම කීය දෙන්නේ මේක හරි දැන් මේ දෙක ඒක මෙතන දෙකට බෙදුවාම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ 90ක් තියෙනවා 90ක් කියන එකෙන් මෙතනට මට ගන්න පුළුවන් කීයද එකක් ගන්න පුළුවන් නේ ඒ කියන්නේ 26යි කීයද කාලයි කාල නෙමෙයි 30යි 26යි කාල බෙදීම දෙක 26යි කාල බෙදීම දෙක කියන්නේ කීයද 13යි 15යි හරි නේද නොහොත් කීයද 1යි කාලයි හරි මෙන්න මෙතන පරිස්සමෙන් ඒවා ඉතින් මේ ගණන් සුළු කිරීමනේ මේක තේරුණාද මේ ටික ඉතින් හිමීට බලන්න මේ තියෙන මොකද පැය විනාඩි කරලා විනාඩි පැය එහෙම කරන එකක් තමයි මේක හරි නේද මේක තමයි උත්තරේ කෙලින්ම ලියුවා දැන් මම මේ මුකුත් සුළු කිරීම කරේ නැහැ නේ ඇයි මම මේ මුකුත් සුළු කිරීම කරන්න ඕන නැත්තේ මට මම මෙන්න මේ වාක්‍ය ලියලා තියෙනවා නම් මොන වාක්‍යද x කියන්නේ uniform random variable එකක්ය 12:45 ඉඳන් 1:45 නිකන් යන කියලා ලියලා තිබ්බොත් අන්න මට කෙලින්ම පවර එක ලියන හම්බ වෙනවා මොකද්ද mu එක කෙලින්ම කටපාඩමින් ලියන්න පුළුවන් හරිද මේ fx එක කටපාඩමින් ලියන්න පුළුවන් ඒකයි මම කිව්වේ මේවා කටපාඩමින් තියෙන්න ඕනේ කියලා නැත්තම් මේවා සුළු කර ගන්න ගියොත් එහෙනම් විභාගෙදී කාලය අපරාදේ හරි නේද හරි mu එක හරි ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද sigma squared බැලුවා නම් uniform එක ඉවරයි හරි නේද හරි මොන හරි ප්‍රශ්න තියෙනවද මේ ගානේ ප්‍රශ්න තියෙනවද දාන්න chat එකේ නෑනේ හරි අපි ඉස්සරහට යන්න හරි ඊළඟට අපි හොයනවා ළමයි මොකද්ද e වල x square අයිය අපි e වල x squared හොයන්නේ කියන එක අවබෝධයක් ගන්න මතකද ඔයාලට හරි ළමයි ආයේ මේ මම එනවා දැන් මේක තව තුනකින් නැති වෙනවා ආයේ ලොග් වෙනවා හරි දැන් මේක හොයන්න තනියෙන් මොකක්ද දැන් අපිට හොයන්න ඕනේ අයි අපි මේක හොයන්නේ කියන එක මතක තියාගන්න දැන් අපිට හොයන්න ඕනේ වේරියන්ස් එක නේද ඕගොල්ලෝ මතක නම් වේරියන්ස් එකට ආපු සූත්‍රය මොකද්ද වේරියන්ස් එකට ආපු සූත්‍රය කලින් e වල x කින් අඩු කරන්න ඕනේ e වල x මතක ඇති
පළවෙනි එකේ ඇතුලෙන් වර්ගය දෙවෙනි එකේ එළියෙන් වර්ගය මම කිව්වා මේකේ කටපාඩම් කරන්න කියලා නේ මේකේ සූත්‍රය හරි මේකේ දැන් අපි e වල x කියගේ දන්නවා කීයද මේ e වල x කියගේ ඒ කියන්නේ mu නේ a දන b බෙදීම දෙකේ e වල x කියන්නේ a දන b බෙදීම දෙකනේ ඒකේ මොකද්ද ගන්න ඕනේ වර්ගය ඒ කැලල හරි අඩු කිරීමත් හරි දැන් අපි දැනගන්න ඕන මොන කැලලද මේ කැලල දන්නේ නැහැ එහෙනම් ඒ කැලල හොයන්න ඕනේ හරි නේද හරි ඔයගොල්ලෝ තනියෙන් සුළු කරගෙන බලන්න e වල x වර්ගය හදලා තියෙන විදිය මම ගොඩක් පැහැදිලිව දාලා තියෙනවා හරි නේද හරි මේ e වල x කිය e වල x වර්ගය සුළු කරාට පස්සේ ඇවිල්ලා තියෙන උත්තරේ මොකද්ද මෙන්න මේ උත්තරේ නේ එහෙනම් ඒක තමයි මෙතනට දාගන්න ඕනේ e වර්ගය මේ සුළු කරන විදිය දැන් මම කීප සැරයක්ම කරන්නේ දැන් ඔයගොල්ලෝ තනියෙන් කරලා බලන්න මේ වෙලාවම කන්න දැන් මම තව චුට්ටකින් ගිහලා මම එනකම් මේ චුට්ට කරා හරි නේද මේ චුට්ට කරලා තනියෙන් කරලා බලන්න මේක ගන්න පුළුවන්ද කියන එක හරි නේද හරි දැන් කීයද a මම ගත්ත උත්තරේ විතරක් මෙතන දානවා a ab ධන b වර්ග බෙදීම කීයද බෙදීම 3 නේ හරි එතකොට මේකෙන් එන උත්තරේ a වර්ග ධන ab ධන b වර්ග බෙදීම 3යි මෙතන එනවා කීයද a ධන b ගේ වර්ගය මේ වර්ගය දෙකට කඩලා දානවා a ධන b ගේ වර්ගය දෙකේ වර්ගය හරිද එතකොට මෙතන එනවා මේ දැන් තියෙන සුළු කිරීම වලට කරගන්න පුළුවන් ධන 3 හරි නේද එහෙනම් මම එහෙනවද ළමයි කවුරු හරි වෙරිෆයි කරන්න පොඩ්ඩක් එහෙනවද ඔව් සර්. හරි හරි ගියාද මේ උත්තරය ආවද මම ඊට ටික සුළු කරන්න ඕනේද උත්තරය ආවද කියලා දාන්න චුට්ටක් chat එකේ දාන්න උත්තරය ආවද කියලා හරි නේද ළමයි මම සුළු කරන්න එක තීරමක් නැහැ නේද හරි දැන් මේක සුළු කරන්න ඔයා ඉගෙන ගන්න හරි නේද සුළු කරන්න ඉගෙන ගන්න මේක සුළු කරලා පුරුදු වෙන්න හරි නේද ඒත් එක්ක මොනවද දැන් ඔය මේ දැන් ඔය මැත්ස් කරපු කට්ටිය හිතනවා මට විභාගෙදි මේක ඔන්න ඔය කළාම මම මෙතනට එනවා කියලා හිතනවා හරි නේද මමත් ඉගෙන ගන්න කාලේ එහෙම හිතුවා ඒ උනට එහෙම හිතන එක වැරදි ළමයි යා ඒ කියන්නේ මේක සුළු කරන්න ඔය දැනගන්න එක හොඳයි නමුත් මේක කටපාඩම් වෙන්නේ නැත්නම් ලොකු කාලයක් ඔයාලට වැය වෙනවා හරි නේද එතකොට නිකන් හිතන්නකෝ MCQ එකක් ආවයි කියලා නේ යුනිෆෝම් එකේ MCQ එකක් આવොත් එම ඔයා හිතන්නේ කොච්චර කාලයක් ඔයාලට වැය කරන්න වෙනවද කියලා හරි නේද ඒක නිසා මේක කටපාඩම් කරගෙන ඉන්න ඕනේ හරි නේද හරි එහෙනම් ඔයගොල්ලෝ Q32 හදන්න එතනින් අපි යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක ඉවර වෙනවා ඊට පස්සේ මම ඊළඟ ඩිස්ට්‍රිබියුෂන් එකට ස්ටාර්ට් එකක් අරගෙන අද ලෙසන් එක නවත්තනවා එතනින් හරි නේද ඊළඟ ඩිස්ට්‍රිබියුෂන් එක අපි අනිත් දවස් කතා කරන්නේ ඒකේ මොකද්ද නිකන් අයිඩියා එකක් විතරක් දීලා මම නවත්තනවා මුලින් මේක හදලා ඉන්නකෝ ඔයගොල්ලෝ Q32 මේ ස්ටැටිස්ටික්ස් කියන්නේ ළමයි ලස්සන පාඩමක් හරිද මේක මේ ඔයගොල්ලන්ට අර
චූටි කාලේ මැට්ස් සංගට වැදිලා නැති හින්දා තමයි ප්‍රශ්නේ. හරි නේද? නැත්නම් මේව අර ප්‍රායෝගික ගණන් බලන්න මේ ගණන් ඔයගොල්ලෝ ප්‍රායෝගික ජීවිතේ වෙන්න පුළුවන් ගණන්. මොකද්ද කියලා බලන්න මේ ගානේ අහන දේ මම පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ ගාන හදන්න වෙබ්සයිට් of ස්මාර්ට් කැප් කියලා වෙබ්සයිට් මේ වෙබ්සයිට් එකක් නේ ස්මාර්ට් කැප්ස් කියන්නේ කැප් සර්විස් එකක්. හරිද? ඒකේ වෙබ්සයිට් එකක් තියනලු shows that the arrival time of their vehicle. ඒ කියන්නේ මොකද අපි වාහනයක් කතා කරාම ඒක එන්න යම් වෙලාවක් යනවා නේද? ඒක ප්‍රායෝගිකව අපි දන්න එකක් නේ. ඒ arrival time of the vehicle ඒක මොකද්ද? අන්න uniformly distribute වෙනවලු with the mean එක මොකද්ද? 5යි මිනිත්තු 5යි. හරිද? mean එක මිනිත්තු 5යි. ඒ කියන්නේ මොකද්ද? mu. මේ තොරතුරු ටික අපි මේ කියවන ගාම ලියාගෙන වෙලා යනවා නැත්නම් අපරාධින් ඔයගොල්ලෝ ලියාගෙන ගන්න හදන්න පටන් ගන්න. හරි. මොකද්ද කියන පළවෙනි කාරණාව? මම මේ t කියලා ගන්නවා. මොකද්ද මේ t කියන්නේ? t කියන එක මම ගන්නවා arrival time. arrival නෙමෙයි අපි නිකන් මේ waiting time වගේ එකක් දාමු. waiting time කියන්නේ මොකද්ද ළමයි? එයා මේ බලාගෙන ඉන්න ඕන වෙලාව. එතකොට ගොඩක් අර්ථාන්විතයිනේ waiting time එක. නේ? අපි දන්නවා දැන් මේ time එක කියන්නේ මොකද්ද? continuous random variable එක. ඒක uniformly change වෙනවලු. එහෙනම් t ට ගන්න පුළුවන් අගේ කීයයි k අතර අගයක්ද? දීලා නැහැ නේද? u ඒක දීලා නැහැ. නේ? එහෙනම් අපි ඒක මේ ab කියලා දාගමු දැනට නේ දීලා නැහැ නේ. u නේ ay by අපිට දීලා නැහැ. ඒ කියන්නේ කීයයි අතරද වෙනස් වෙන්න පුළුවන් කියලා දීලා නැහැ. නේ? කොහොම තියාගමු දැන්. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මොකද්ද? mean එක. mean එක කීයයිද? mean එක දීලා තියෙනවලු 5යි. 5 minutes. හරිද? ඊට අමතරව කියලා තියෙනවා variance එක කීයද? 3 minutes. variance එක කියන්නේ මොකද්ද? sigma squared එක කීයද? 3 මේක ළමයි minutes නේ minutes වර්ගය එන්න ඕනේ. ඒක හදාගන්න minutes වර්ගය කියලා එන්නේ. මොකද variance එක වර්ග කරලා නේ තියෙන්නේ හැමතිස්සෙම. ওই වගේ තමයි එන්නේ. ඊට පස්සේ අපෙන් අහන ප්‍රශ්නයක් is it suitable to have a coffee? හරි නේද? තේ නෙමෙයි කෝපි එකක් බොන එක හොඳද කියලා අහනවා. හරිද? කොයි වෙලාවටද? immediately after booking a vehicle. ඒ කියන්නේ මොකද මම කෝල් එකක් දීලා කියනවා hello මේ smart cab මට වාහනයක් එවන්න කියලා එයා හරි එවන්නම් කියලා කිව්වට පස්සේ ඒක තියලා කෝපි එකක් බොන එක හොඳද කියලා අහනවා. ඇයි මේ කෝපි එකක් බොන එක හොඳද කියලා අහන්නේ? හරි. බලමු අපි එහෙම අහන්නේ කියලා. After booking a vehicle from the cab service if it takes මොනවාද? 2 minutes and 30 seconds for a cup of tea. ඒ කියන්නේ මොකද්ද? තේ එකක් බොන්න යනවලු කොච්චර වෙලාවක්ද? මිනිත්තු 2යි තප්පර 30ක් යනවලු. තේ එකක් නෙමෙයි කෝපි එකක් බොන්න ඔච්චර වෙලාවක් යනවලු. හරි නේද? ඉතින් මෙයා මේ ගානෙන් අපෙන් අහන්නේ මොකද්ද? හරිද? මේ කියන්නේ කැබ් සර්විස් එකකින් කැබ් එකක් ඕඩර් කරලා කෝපි එකක් බොන්න ඒ කියන්නේ බොන එක සූටබල්ද කියලා. ඒ සූටබල්ද කියලා අහන්නේ. දැන් බැරි වෙලාවක් මම බිබීදී මොකද වෙන්නේ? කැබ් සර්විස් එක આવොත් හොඳ නැහැ නේ. ඒක තමයි මේ අහන්නේ. හරි අපි මේක හදලා බලමු. හරි. දැන් හරි මෙච්චරයි අපිට දීලා තියෙන දත්ත. හරි. ඒ ටික පාවිච්චි කරලා අපි හොයාගමු. දැන් මේ කියන දත්ත දෙක පාවිච්චි කරලා අපි හොයාගන්න try එකක් දෙනවා මොකද්ද? දැන් මේ මූත් කරන්නත් මේ AY BY දන්නේ නැහැ නේ. AV BV හොයන්න තමයි මේවා දීලා තියෙන්නේ. හරි බලමු අපි මේ පහ කියන්නේ mu කියන එක මොකද්ද? අපි දන්නවා ළමයි A දන්න B බෙදීම දෙක නේ. හරිද කියලා බලන්න. mean එක එන්නේ මොකෙන්ද? A දන්න B බෙදීම දෙකෙන්. හරි. බලන්න දැන් මේවා අනුකලනය කර හොය හිටියනම් කොච්චර වෙලාවක් යනවද කියලා. මෙහෙම ලිව්වම කෙලින් මේ කටපාඩමේ තිබ්බොත් ඔයා වැඩි කොට. හරි නේද? මෙතනින් මට එනවා A දන්න B සමානයි කී කියලාද? 10යි කියලා. හරි නේද? හරි. ඊළඟ එක මොකද්ද? sigma squared. sigma squared කියන්නේ කීයටද? 3යි. කීයට sigma squared කියන්නේ? A ඍණ B වර්ගය බෙදීම 12. එහෙනම් මට එතනින් එනවා කීයයි කියලාද? A ඍණ B ගේ වර්ගය සමානයි කීයයි කියලා එනවද? 12 3 36යි කියලා එනවා. හරි නේද? හරි. දැන් මම මෙතනින් මොකද කරන්නේ? මම මෙතනින් b වුක්ත කරගන්නවා. b කියන්නේ මොකද්ද? දැන් මේ දෙක මේ මොකද්ද සමගාමී සමීකරණ දෙයක් නේ. මේ දෙක විසඳන්න යන්නේ. එහෙනම් මම b වුක්ත කරගන්නවා. b කියන්නේ කීයද? 10 ඍණ a. නේ b කියන්නේ 10 ඍණ a. ඒක මම මේකට ආදේශ කරනවා. මොකද්ද එන්නේ? a ඍණ b වෙනුවට මම දානවා මොකද්ද?
10 ඍණ a කියලා. බලන්න මං කරපු වැඩේ තේරුණාද කියලා. ආයෙ බලන්න තේරුණාද කියලා. මේක තමයි මම මෙහෙම ලිව්වේ. මේකේ මම එකම දේ මොකද්ද කරේ? මේකේ b වෙනකොට මම උඩ එක්කෙනින් b ආදේශ උක්ත කරලා එයාව ගෙනල්ලා මෙතනට දැම්මා. හරි නේද? හරි. දැන් මේක සුළු කරමු බලන්න නිකන්. a ඍණ 10යි. මේ ඍණ 10යි. ඍණයි ධන a ගේ වර්ගය. කීයද? 36යි. හරි නේද? දැන් මෙතනින් එනවා කීයද? 2a ඍණ 10 වර්ගය කීයද? 36යි කියලා එනවා. හරි නේද? දැන් මේකේ වර්ගය සුළු කරොත් එහෙම කීයද මෙතන? 4යි a වර්ගය. මේ පදයේ වර්ගය ඊට පස්සේ මේ පදයේ වර්ගය. ධන 100යි. ඊළඟට මොකද දෙන්න ඕනේ? මේ මැද ටික ගුණ කරන්න ඕනේ දෙකෙන්. එහෙනම් කීය දෙන්නේ? ඍණ 40යි a සමානයි 30යි. බලන්න හරියට මම සුළු කරාද කියලා බලන්න. මේ දෙක ගුණ කරාම කීයද? ඍණ කීයද? 20යි a මේ දෙකෙන් ගුණ කරාම ඍණ 40යි a. හරි නේද? හරි. දැන් මේ ඔක්කොම 4ෙන් බෙදෙනවා. a වර්ග කීයද? ඍණ 10යි a ඊට පස්සේ ධන මේක 4ෙන් බෙදුවම 25යි. සමානයි මෙතන 4ෙන් බෙදුවම කීයද? 9යි. හරිද? ඊළඟට එනවා මට a වර්ගය ඍණ 10යි මේක මෙතනට ගෙනාම කීයද? ධන 16 සමානයි 0යි කියලා. හරි නේද? මේකේ කැඩෙනවද මේවා? කැඩෙනවා ඉතින් නේද? මේ ගාණක් නේ. බලමු කැඩෙනවද? කැඩෙන්නේ නැත්නම් අර ඍණ b එහෙම සූත්‍රයක් තිබේ x සමානයි a x සමානයි නේද? 10 වසරේ තිබ්බේ. x සමානයි ඍණ b ධන හොය ඒක දාමු. ඊට පස්සේ බලමු මේ කැඩෙනවද කියලා. අටවරක් දෙකෙන් කඩා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. බලමු. 8යි 2යි මෙතන තමයි දානවා ඍණ බලමු හරිද කියලා. දැන් එනවා මෙතන මොකද්ද? a එකකින් ආවම a වර්ගය එනවා. මෙතන එනවා ඍණ 8යි ඍණ 2යි කීයද? ඍණ 8යි ඍණ 2යි ඍණ 10යි. ඒකත් හරි. ඊට පස්සේ මේ දෙන්න අගුණ කරාම ඍණයි ධන 8 වරක් 2 16යි. හරි. එහෙනම් හරිනේ. හරි. එහෙනම් මෙතනින් එනවා මට මොකද්ද? එක්කෝ a සමානයි 8යි එහෙම නැත්නම් a සමානයි 2යි කියලා. දැන් a ට උත්තර දෙකක් ආවා නේ. එහෙනම් b ට එන උත්තරේ මොකද්ද? හරි. b ටත් එන්න ඕනේ උත්තර දෙකක්. b ගේ උත්තරේ ගන්න ඕනේ කොහොමද? 10 ඍණ 1. 10 ඍණ 1. එහෙනම් මට b ටත් එන උත්තරේ 10 ඍණ 8 කියලා එකක් එනවා. ආයේ 10 ඍණ කීයද? a ට උත්තර දෙකක් තියෙනවනේ 2 කියලා එනවා. 10 ඍණ 8 කියන්නේ 2යි 8යි. එහෙනම් මට ආව මොකද්ද? a ට ගන්න පුළුවන් වගේ යන 10යි 8 2යි 8යි දෙකක් තියෙනවා. a ට ගන්න පුළුවන් දෙකක් තියෙනවා. මේකේ මොකද්ද? මේකෙන් දෙකක් වැරදි. මොකද්ද වැරදි? b කියාගේ 2 වෙන්න බෑ. හරි නේද? ඒ වගේම a කියාගේ 8 වෙන්න බෑ අයියේ. හරිද? දැන් මෙතන මෙහෙමනේ වෙන්න ඕනේ බලන්න. මම මේක යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක පොඩි අගේ තමයි a ට එන්න ඕනේ. පොඩි අගේ කීයද මේ දෙකෙන්? 2. ලොකු අගේ කීයද මේ දෙකෙන්? 8. එහෙනම් ඔන්න අපි හොයාගත්තා. තේරුණා නේද? දැන් මෙහෙම අගයන් දෙයක් ආවට මේ b 2 වෙන්න බෑ. මොකද b 2 වුණොත් එහෙම a ට 8 වෙන්න වෙනවා. එහෙම වෙන්න බෑනේ. හරිද? එතකොට මේ දෙක වැරදි. එහෙනම් හරි උත්තර දෙක මොකද්ද? a කියන්නේ 2යි b කියන්නේ 8යි. එහෙනම් අපි මේ ටික හොයාගත්තා. හරි නේද? a කියන්නේ මොකද්ද? මේගොල්ලන්ට කෝල් එක දුන්නාම හරිද? කොච්චර වෙලාවකින්ද එන්නේ? එන්න පුළුවන් අඩුම වෙලාව කීයද? 2 minutes වලින් තමයි එන්නේ අඩුම. නේ? ඒ කියන්නේ මම කෝල් එක දීලා හරි. හොඳට තේරුම් ගන්න මේ කිය කතන්දරේ. හරි. මං කෝල් එක දීලා ඒගොල්ලෝ එන්න පුළුවන් ඉක්මනම වෙලාව කීයද? මිනිත්තු 2කින් තමයි එන්න පුළුවන්. වැඩි වුණොත් කොච්චරක් ඇයිද ඒගොල්ලන්ට? මිනිත්තු 8ක් යයි. එහෙනම් බලන්න මම දැන් කෝල් එක දුන්නා නම් ඒගොල්ලෝ එන්නේ තව කොච්චරකින්ද? ඒ කැබ් එක මං ගාවට එද්දි කොච්චරක් යනවද තව? එක්කෝ ඒ කියන්නේ විනාඩි 2යි විනාඩි 8යි අතර ගියක් තමයි එන්නේ. මෙන්න මේ වගේ. නේ? මන් දන්නේ කීයක් ඇයිද කියලා. 2යි 8යි අතර ඕනම ගයක් වෙන්න පුළුවන්. නේ? 2කට වඩා කලින් එන්න පුළුවන්ද? 2කට වඩා කලින් එන්න බෑ. 8ට වඩා බහුව වෙලා එන්න පුළුවන්ද? එහෙම වෙන්නත් බෑ. තේරෙනවද කියන එක? එහෙනම් මේක තමයි ගාන. දැන් අපෙන් අහන්නේ මොකක්ද? දැන් ඔය දෙක නම් හොයාගත්තා. දැන් ගාන යන්නේ මොකද්ද? කෝපි මොනවාද? කෝපි එකක් බොන්න පුළුවන්ද කියලා. හරි නේද? බලන්න මේ කාර් එක වේගෙන් ආවොත් කීයට එයිද? මේ මිනිත්තු 2කින් එයි.
එහෙනම් මම මේ කෝල් එකක් දීලා කෝපි එකක් බොන එක හොඳද නෑ නේ කෝපි එකක් බොන්න යනවා කොච්චරද මිනිත්තු 2කුයි තප්පර 3කුයි යනවා ඒ කියන්නේ මොකද්ද නේ එයා වේගෙන්ම ආවොත් මම කෝපි එක බිබීදී ආයෙන්න පුළුවන් ඒක නිසා මොකද වෙන්නේ මේක සුදුසුද කියලා නහන්නේ මොකද්ද කියන්නේ නෝ මොකද්ද එහෙම බොන්න හොඳ නෑ එහෙනම් කෝපි එක බොන්න ඕනේ කොයි වෙලාවටද කෝපි එක බීලා තමයි කෝල් එක දෙන්න ඕනේ නේ කෝල් එක දීලා කෝපි එක බිව්වොත් එහෙනම් මොකද වෙන්නේ අපි කෝපි එක බිබී ඉද්දී මොකද වෙන්න පුළුවන් වාහනේ එන්න පුළුවන් තේරෙනවද මං කියන එක හරි එහෙනම් මේක ඒ ගන්න හරි මොනවයි ප්‍රශ්න තියෙනවද දාන්න ඔන්න එතනින් ළමයි ඉවර වෙනවා මොකද්ද exponential නේ uniform distribution එකකින් එක ඉවර වෙනවා මොනවයි ප්‍රශ්න තියෙනවද දාන්න ළමයි නැත්නම් ප්‍රශ්න යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකෙන් මොනවා හරි තියෙනනම් අහන්න අපි දැන් යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක ඉවර කරා සම්පූර්ණයෙන් වර්ගමූලය ගන්න පුළුවන්ද කියලා අහනවා මෙතන වර්ගමූලය ගන්න පුළුවන් හැබැයි ධන ඍණ දෙකම සලකන්න ඕනේ ඒ කියන්නේ වර්ගමූලය ගත්තාම ධන එකකුයි ඍණ එකකුයි දෙකක් එනවනේ 6 වර්ගයට සමාන කරන්න බෑ ළමයි. එතකොට ඒක උත්තරයක් නැති වෙනවා. කරලා බලන්නකෝ. ඒ කියන්නේ මේ 36 කියන එක ඒ කියන්නේ මේ පැත්තේ වර්ගමූලය අරගෙන මේ පැත්තේ වර්ගමූලය අරගෙන 6යි කියලා තියන්න බෑ. තේරුණාද කියන්නේ? මොකද මේ උත්තර දෙකක් එනවනේ බලන්න හරියට සුළු කරාම උත්තර දෙකක් එනවනේ. දැන් ඔයා හැදුවාම එක උත්තරේ නම් එන්නේ ඒක වැරදි. නේ? එතකොට අනිත් උත්තරේ කපලා දාන්න ඕනේ කොහොමද? ඊට වඩා මොකද්ද දැන් අපි මෙතන උත්තර කපන්න ගත්ත පොයින්ට් එක මොකද්ද? ඊට වඩා අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? b වැඩි වෙන්න ඕනේ. නේ එහෙම නැත්තම් මෙහෙම වෙන්න බෑනේ ඊට වඩා b වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන් නැත්නම් වර්ගඵලයක් හිටින්නේ නැහැ ආපස්සට යනවා හරි නේද නෝගත් එක පොඩ්ඩක් කියන්න හරි නෝගත් එක කියන්නේ මෙන්න මෙහෙම දැන් මෙතන කියන්නේ මොකක්ද අපිට චුට්ටක් කියන්නමයි හරි මෙතන කියන්නේ මේ තේ එක කෝපි එකක් බොන්න යනවා ඉන්නේ වෙලාව කොච්චරද කෝපි එකක් බොන්න යනවා කියලා කියනවා වෙලාව මිනිත්තු 2කුයි නේ මේ තියෙන කෝපි එකක් බොන්න යන වෙලාව හරි නේද අපි හොයාගත්තා දැන් බලන්න මෙන්න මේක ඔයගොල්ලන්ට තේරෙනව නේද මම දැන් මේ දීලා තියෙන දත්ත පාවිච්චි කරලා මේක හොයාගත්තා මොකද්ද මේක යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක හරි අපි දැන් හොයාගත්තා මොකද්ද යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් කී එකේ අතරද 2යි 8යි අතර ඒක හරිනේ ඒකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවද කියන්නේ ඒ ගානට ආවේ කොහොමද කියන එක ගැන මම කතා කරන්න මට පොලිම කියන්නකෝ ඒක හරිද කියලා හරි මම හිතන හැමෝටම තේරෙන්න ඇති මේක ආවේ කොහොමද කියලා නේ හරි දැන් මේකේ කියන තේරුම් බලන්න මේ කියන එක x කියන එක මෙහෙමයි කියලා ආවනේ අපිට හරි මේ කියන එක මම පින්තූරෙන් ඇඳොත් එහෙම මොන වගේ එකක්ද දෙන්නේ මෙතන 2 මෙතන 8 හරිද මේ හරිය තමයි තියෙන්නේ නේ මේකේ උසත් ඕන මට කියන්න පුළුවන් කීයද උස 8 ඍණ 2 කියන්නේ 1 බෙදීම b ඍණේනේ ඒ කියන්නේ කීයද 1 8 ඍණ 2 කියන්නේ කීයද 1යි 6න් 1යි නේ හරි එහෙනම් මේ උසත් මට කියන්න පුළුවන් 6න් 1යි කියලා හරි මේ හරිය මොකුත් නැහැ හරි දැන් මේකේ තේරුම මොකද්ද කියලා බලන්න දැන් මේ x කියන්නේ කැබ් එකේ එන වෙලාවනේ එහෙනම් මේ කැබ් එක එන්න ගත වෙන්න පුළුවන් අඩුම අගය මොකද්ද
කැබ් එකේ එන්න ගන්න පුළුවන් අඩුම වගේ තමයි 2 නේ දෙකට වඩා අඩු වෙන්න බෑ මොකද දෙකට වඩා අඩුවෙන් වර්ගඵල මොකුත් නැහැ නේ ඊට වඩා අනිත් පැත්තෙන් මොකද වෙන්න පුළුවන් මිනිත්තු 8කට වඩා යන්නත් බෑ ඒ කියන්නේ මොකද්ද මේ කැබ් එකේ එන්න දැන් මම කෝල් එකක් දුන්නොත් මේ මොහොතේ කෝල් එකක් දුන්නොත් එහෙම අපි හිතමු දෙකට කෝල් එකක් දෙනවා කියලා දෙකට කෝල් එකක් දුන්නොත් එහෙම කෝල් මේ කැබ් එකේ එන්න පුළුවන් කීයටද කැබ් එක වේගෙන්ම આવොත් එහෙම කීයට දෙන්න පුළුවන් හරිද 2යි 2ට ඇයි මේ දෙකක් යනවා කියලා කියනවනේ මේ කැබ් එක ස්ලෝම આવොත් එහෙම ට්‍රැෆික් වලට හිර වෙලා එහෙම આવොත් එහෙම කොච්චරකින් එන්නේ 2යි 8ට මිනිත්තු 8කින් තමයි එන්නේ හරි නේද හරි නේ එතකොට අපි දන්නේ මේ කාර් එක අපි දන්න දේ මොකද්ද අපි දන්න දේ තමයි මේක ඒ කියන්නේ 2යි 2 ඉඳන් 2යි 8 වෙනකම් ඕනම වෙලාවක එන්න පුළුවන් අපිට කියන්න බෑ කොයි වෙලාවටද හරියට එන්නේ කියලා කියන්න බෑ හැබැයි අපි දන්න දේ තමයි මොකද්ද 2යි 2ට ඉස්සෙල්ලා එන්නේ නැහැ කියලා ඒ කියන්නේ මේ හරියදී එන්න පුළුවන්ද මේ හරියදී එන්නේ නැහැ කීයටවත් මේ හරියදී කාර් එක එන්න බෑ ඒ කියන්නේ විනාඩි 2කට ඉස්සෙල්ලා කාර් එක එන්න විදියක් නැහැ එතකොට යම් වැඩකට මට විනාඩි 2කට වඩා අඩු වෙලාවක් නම් යන්න අපි හිතමුකෝ දැන් මොකද්ද මට කරන්න පුළුවන් දැන් කෝපි එකක් බොන්නනේ අපි හිතමුකෝ තේ එකක් බොන්න තේ එකක් බොන්න මට යන්නේ තප්පර 30යි කියන හරි එහෙනම් තේ එකක් බොන්න එක හොඳයිද මේ වෙලාව ඇතුළත නේ අවුලක් නැහැ තේ එකක් බොන්න පුළුවන් මම මෙයාට කෝල් එකක් දීලා ටුට්ටක් වෙලාවක ඉඳලා වුණත් තේ එකක් බොන්න මට වෙලා තියෙනවා හැබැයි කෝපි එකක් බොන්න වෙලාවක් නැහැ අයියේ මම මෙතන කෝපි එකක් බොන්න පටන් ගත්තොත් එහෙනම් මට කොච්චර වෙලාවක් යනවද 2යි තප්පර 30ක් යනවා ඒ කියන්නේ මොකද්ද නේ සමහරක් විට මේ කාර් එක වේගෙන් ආවොත් මොකද වෙන්න පුළුවන් මම කෝපි බිබීද්දී නේ කැබ් එක එනවා එහෙනම් ඒක සූටබල් නෑ ඒ කියන්නේ කැබ් එක ඇවිල්ලා නවත්තගෙන ඉන්න වෙනවා මොකද මම කෝපි එක බීලා එනකම් එහෙනම් ඒක සූටබල්ද කියලා කියන්නේ නෝ හරිද ජස්ටිෆයි කරන්න කියනවා ඒතකොට ජස්ටිෆයි කරන්න ඕනේ මොකද්ද මේ ඒට ආපු වගේ මොකද්ද 2 minutes and 30 seconds වලට වඩා අඩු වගේ ඒක නිසා ඒක හොඳ නෑ එහෙම වෙලාවක් ගන්න තේරෙනවද කියන එක හරි හරි නේද ඒක දැන් පැහැදිලි නේද හරි පැහැදිලි ඇති කියලා හිතනවා දැන් අපි දැන් අපි ඔය මේ හරි අපි ළමයි ඔය ඉවර කරේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක කියන එක. ඒතර මම ඒක මේ ඔයගොල්ලන්ට කිව්ව මොනවද ඒක මතක තියාගන්න ඕනේ. යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකේ probability density function එක මොකක්ද කියන එක මතක තියාගන්න. මොකද්ද එක සැරයක් අපි කිව්වොත් එimhe මොකද්ද probability density function එක? 1 යට b a. හරි නේද? කොයි වෙලාවටද a b අතර ආගේ. අනිත් වෙලාවට කීයද බිඳුවයි. එන්න ඒක තමයි පළවෙනි මතක තියාගන්න ඕනේ දේ. හරි නේද? ඒක මම කොටු කරලා තියෙනවා. දෙවෙනි මතක තියාගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? මීන් එක ගන්න කොහොමද a ගැන දෙක එකතු කරනවා a දන්න b බෙදීම 2 හරි නේද තුන්වෙනි දැනගන්න ඕනේ මොකද්ද වේරියන්ස් එක හොයන්නේ කොහොමද වේරියන්ස් එක හොයන්නේ a ඍණ b මේක a ඍණ b වලට වඩා හොඳයි b ඍණ a කියලා මොකද b ලොකුයිනේ හැමතිස්සෙම නැත්නම් ඍණාගයක් කියනවා නේ එතකොට ඒක ඍණාගේ වර්ග වුණාම හරියනවා ඕගොල්ලෝ මේක මතක තියාගන්න අනිත් පැත්තට මොකද ලේසිම එක තමයි b ඍණ a ගේ වර්ගය බෙදීම 12 කියලා කටපාඩමෙන් තියාගන්න එතකොට ගණන් පටපට ගාලා හදන්න පුළුවන් ඕවා ආදේශ කරලා හරි නේද හරි හරි ළමයි අපි හරි දැන් අපි යන්නේ ඊළඟ ඩිස්ට්‍රිබියුෂන් එකේ මම මුකුත් සුළු ගෙයින් මුකුත් කරන්න යන්නේ නැහැ මම පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා යන්න හරි නේද මේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ එක්ස්පොනෙන්ෂියල් ඩිස්ට්‍රිබියුෂන් එකකින් චුට්ටක් නෝට් පෙන්නන්න ඔයගොල්ලන්ට ඒක මේකෙන් ගානක් කියලා තියෙනවා කවදද 2000 එකම එක ගානයි එකම එක ගානක් හරි දෙකක් හරි තියෙන්නේ මම බලන්නම් එකක් කියලා තියෙනවා 2014 22 දෙවෙනි ගානයි කියන්නේ MCQ ගානක් කියලා තියෙනවා මේකේ හරි එච්චරමයි තියෙන ගාන
හරි නේද? එතකොට මේකෙන් මොකද්ද මේකෙන් අපිට ඇවිල්ලා තියෙන එක ගානයි තියෙන්නේ 2014 22 කියන ගාන විතරයි තියෙන්නේ. හරිද? ඒ වුණාට අපිට ගැරන්ටි කරන්න බෑ මොකද්ද? ළමයි ඔහෙන් කවුරු හරි කරන්නේ. හරි. හරි මේක මම තේරුම් කරලා දෙන්න මොකද්ද මේ එක්ස්පොනෙන්ෂියල් ඩිස්ට්‍රිබියුෂන් එකෙන් කියන්නේ කියන එක විතරක් මම කියලා දීලා නවත්තන්න. හරිනේ? මේකේ ෂේප් මේක මේ හැඩේ එන්නේ කොහොමද කියන එක ගැන තමයි කියන්නේ. හරි. හරි හොඳට බලා ගන්න. හරි මේකේ චුට්ටක් කතන්දරයක් තියෙනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරි. හිතන්නකෝ මෙන්න මෙහෙම. ඔයගොල්ලන්ට මතක ඇති Poisson distribution එක ගැන. හරිද? Poisson distribution එක. Poisson distribution එකේදී මොකද වෙන්නේ? මොනවා වගේ ගණන් දෙකේ තිබ්බේ? හරි නේද? අපි ඒකේදී අර කතා කරපු ගාන ඕගොල්ලන්ට මතක ඇති. මම පැයක් බලාගෙන ඉන්නවා. මතක ඇති නේද? අහස දිහා පැයක් බලාගෙන ඉද්දි අපි මේ ලැම්ඩා ගයාගේ දෙකක් ආවයි කියලා ලැම්ඩා ගයාගේ දෙකක් කියන එකේ තේරුම මොකද්ද? අහස දිහා මම පැයක් බලාගෙන ඉදියොත් එහෙම කීයක්ද මට බලාපොරොත්තු වෙන්න පුළුවන්? දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කිව්වා. හරි නේද? හරි. එතකොට අපි ඒකේ ආපු අගයන් ටික චුට්ටක් අපි මතක් කරගමු. හරි. මොකද්ද? x කියන එක Poisson කියන එක ලියන්නේ කොහොමද අපි? Poisson distribution එකේ එක පැරාමීටර් එකයි තිබ්බේ නේද? මෙතනට දාන්නේ මොකද්ද? lambda කියන එක. මතක ඇති. නේ? හරි. එතකොට ඕක අපි ලිව්වා. ඊට පස්සේ මෙයාගේ මේ Poisson කියලා කියන්නේ discrete එකක්ද continuous එකක්ද? discrete එකක් නේ. එහෙනම් probability density function එක නෙමෙයි මොන function එකද අපි ලියන්න ඕනේ? probability function එක. p එක තමයි ලියන්නේ. හරි. probability function එකට මොකක්ද ආවේ? probability function එක මතකද ඔයගොල්ලන්ට? e ගේ ඍණ lambda. lambda ගේ x x ගේ ක්‍රමාරූපිතය. හරි නේද? ඕකනේ ආවේ අපිට. හරි. ඊට පස්සේ අපිට ආව මොකද්ද? mean එක. නේ? mean එක මොකද්ද? mean එක ආවා lambda කියලා. ඊට අමතරව ආවා මොකද්ද? variance එක. ඒකත් කීයද? lambda ම තමයි. මතකද මේවා ටික? මේවා ටික මතක නැත්නම් නේ? කරුණාකරලා මෙතනට ලියාගෙන කුටු කරගන්න. මොකද exponential distribution එක තේරුම් ගන්න අපිට Poisson distribution එකේ දෙයක් ඕනේ නෑ. හරි නේද? ඒක නිසා මේක මතක නැත්නම් මේ exponential distribution එක නගින් කොහෙන් හරි පැත්තකින් ලියා ගන්න මේ summary එක. මේ Poisson distribution එක ගැන තමයි අපි කතා කරන්නේ. හරි නේද? හරි නේද? හරි. මේ Poisson distribution මේ exponential distribution එක නිතර කතා කරන ගානක් ඔයගොල්ලෝ මේ කියන අර මතක තියාගන්න. Poisson එකේ මම කතා කරපු ගාන කරේ aeroplane ගානනේ. ඒ වගේ මේ exponential distribution එකේ මතක තියාගන්න ඕනේ ගාන තමයි බස් එන ගාන. බස් ගානක් තමයි ඒකේ පොපියුලර් ගාන. හරි නේද? මොකද්ද මේ බස් එනවා කියලා කියන්නේ? දැන් මොකක් හරි මේව හන්දියක් මොකක් හරි පාරක් තියෙනවා. පාරේ මම හිටගෙන ඉන්නවා. හරි නේද? පාරේ හිටගෙන ඉද්දී දැන් ඔයගොල්ලෝ දන්නවා නේද? ඔයගොල්ලෝගේ ගෙවල් පාරේ දන්නවනේ. ඒ හෝල්ඩ් එකේ හිටන් ඉද්දී සමහර බස් මොනවද? කොච්චර වෙලාවක් යනවද බස් එකක් එන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි හිතමුකෝ අපි හිතමු මේ පාරෙන් යන්නේ එක බස් එකයි. ඒ කියන්නේ එක ජාතික බස් කියලා හිතන්නකෝ. අපි හිතමු මෙහෙන් යන්නේ 155 විතරයි. 155 විතරයි යන්නේ කියලා හිතන්න. හරි 155 විතරයි මේ පාරෙන් යන්නේ. මේ පාරේ යන්නේ 155 බස් විතරයි. හරිද? හරි. දැන් මේ පැත්තේ මිනිස්සු දන්නවා මොකද්ද? අපි හිතමුකෝ 1 hour. අපි හිතමු 2 නෙමෙයි. පිළියමු මෙහෙම. 4 buses. මේ පැත්තේ මිනිස්සු අත්දැකීමෙන් දන්නා මොකද්ද? 4 buses per hour. මොකද මේ දන්නේ? ඒ කියන්නේ මේ පැත්තේ මිනිස්සු දන්නවා නිතර මේ 155 බස් කොච්චරද යන්නේ?
පැයකට බස් කීයද යන්නේ මෙතනින් 4යි යන්නේ කියලා මේගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා. හරි නේද? හරි. එතකොට මේක දැන් 4යිනේ. මේ x කියන එකක් ලකුණු කරගත්තොත් එහෙම x කියන එක මම ගන්නවා number of buses. හරිනේ දැන් මේ 4ක් කියලා කියන්නේ මේ ලැම්ඩා නේ නේද? මට ඒකෝල මේ ලැම්ඩා කියලා ගන්න පුළුවන් පැයකට 4ක් යනවා. හරි නේද? දැන් පැයකට 4ක් යනවා කියලා අත්දැකීමේ දැනන් හිටියට මොකද වෙන්න පුළුවන්? මේ පැයම බලන් ඉඳලත් එක බස් එකක්වත් නොයා ඉන්න පුළුවන්. නැත්නම් එකක් එන්න පුළුවන් දෙකක් එන්න. කොහොම එන්න පුළුවන්? එහෙනම් එක්ස්ට්‍රා ගන්න පුළුවන් අගේ අපිට හරියට කියන්න බෑ. මේ x කියාගේ මොකක් වෙනවද? Poisson distribution එකක් වෙනවා. අන්න ඒක තමයි වැදගත් එක. නේ? x කියාගේ Poisson distribution එකක් නේද? lambda 4 වෙච්ච. ඒ කියන්නේ පැයකට 4ක් යනවා. මේක තේරුණාද? මේ දැන් තාම මේ exponential කිසිම කතන්දරයක් මම කිව්වේ නෑ. දැක්කුවා මොකද Poisson distribution එක තමයි ගලපන්නේ. හරි නේද? මොකද මම කරපු මේ ගැලපිල්ල මොකද්ද කරේ? මම කිව්වා මොකද්ද මේ පාරක් තියෙනවා. ඒ පාරේ මේ 155 බස් මොකද්ද පැයකට 4ක් යනවා. නේ? එහෙනම් පැයකට 4ක් යනවා. දැන් අපෙන් ඇහුවොත් මෙහෙම මේකක් අපි හදමු නිකන්. Tx සමානයි 3 වීමේ සම්භාවිතය. ඒ කියන්නේ මොකද්ද? පැයකට 4ක් යනවා කියලා කිව්වට මොකද්ද? 3ක් යන්න පුළුවන් නේ. ආයෙම වීමේ සම්භාවිතය කීයද? e වල ඍණ ලැම්ඩා. ලැම්ඩාගේ x නේ x ගේ ක්‍රමාරෝපිතය. ඔක අපි කතා කරා. හරි නේද? එහෙම නැත්නම් මේ මොකද්ද? Ex සමානයි බිඳුව. Ex සමානයි බිඳුව කියන්නේ මොකද්ද? පැයක් බලන් ඉඳලා එකම එක බස් එකක්වත් ආවේ නැති වීමේ සම්භාවිතාවය. මේ x කියාගේ. ඒ කියන්නේ ආපු බස් ගාන බිඳුව වීමේ සම්භාවිතය. ඒ කියන්නේ එකක්වත් ඇවිල්ලා නැහැ. පැයම බලන් හිටියේ එකක්වත් ඇවිල්ලා නැති වීමේ සම්භාවිතාවය කොහොමද වෙන්නේ? e to the power lambda කියන්නේ කීයද? කරයි එහෙන්නේ නැද්ද ළමයි කතා කරන එක? පොඩ්ඩක් වෙරිෆයි කරන්න ළමයි කවුරුර ඇහෙනවද? හරි ඇහෙනවා නේ. හරි. දැන් මේ ටික ආයෙ කියන්න ඕනේද කියපු දේ? මේ කියපු දේ ඇහෙන්නේ නැති කෙනෙක් හිටියද කවුරු හරි? හරි ආයෙ කියන්න ඕනේ. හරි. ආයෙ මම කියන්නම්. දැන් මේ හන්දියක් තියෙනවා. මේ හන්දිය මොකද? 155 බස් මෙතනින් යනවා. හරි නේද? ඒ යන්නේ කොහොමද? පැයකට 4ක් වගේ යනවා කියලා මේ පැත්තේ කට්ටිය දන්නවා. හරි නේද? පැයකට 4ක් වගේ යනවා කියලා මේ පැත්තේ කට්ටිය දන්නවා. එතකොට මම x කියලා වේරියබල් එකක් ගන්නවා. ඒකේ x කියන්නේ මොකද්ද? පැයකට යන බස් ගාන. හරි නේද? අපි දන්නවනේ පැයකට 4ක් යනවා කියලා කිව්වට අනිවාර්යයෙන්ම 4ක් යන්න ඕනේ නැහැ. නේ? සමහර වෙලාවට ට්‍රැෆික් නම් දෙකක් යන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් මේ x කියන්නේ මොකද්ද? Poisson distribution එකේ වේරියබල් එකක්. හරි නේද? ඒ අනුව අපිට px සමානයි 3 වීමේ සම්භාවිතය. px සමානයි 3 වීම කියන්නේ මොකද්ද? පැයකට බස් 3ක් යෑමේ සම්භාවිතය මේ විදිහට හොයන්න පුළුවන්. නේ? මේ කලින් ඉගෙන ගත්ත ඒවා. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් මොකද්ද? ඕන්න පැයකට එක බස් එකක්වත් නොවීමේ සම්භාවිතය. ඒ කියන්නේ පැයක්ම බලන් හිටියා එක බස් එකක්වත් ආවේ නැහැ. එහෙම සම්භාවිතාවය මේක. හරි නේද? හරි. ඒ ටිකත් අපිට හොයාගන්න පුළුවන්. හරි නේද? හරි. දැන් ඔය හැදුවේ මොන ගානක්ද? Poisson ගානක්. දැන් මම කියන්නේ මොකද්ද මේ exponential distribution එක කියලානේ කියන්නේ කියලා. හරි නේද? හරි. මතක තියාගන්න. හරි. මම මේ ටික මකන්නද? පොඩ්ඩක් ඕනනම් මතක නැති කට්ටිය නෝට් එකක් දාගන්න. ඉක්මනට දාගන්න. මේ තව විනාඩි 8යි තියෙන්නේ. ඉතින් අපි නවත්තන ලෙක්චර් එක. බලන්න නෝට් එකක් දාගන්න ඕන නම් දාගන්න. හරිනේ. හරි. දැන් බලමු මේ exponential distribution එක කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් මෙහෙම හන්දියක් තමයි මේ තියෙන්නේ. මෙහෙම සම්භාවිතයකුත් තියෙනවා. හරි නේද? දැන් ඔය හන්දියට මම එනවා. හරි නේද?
හරිනේ ඔය හන්දියට මම ආවා. හරි නේද? මම එන්නේ 8ට. අපි තුමු 8 pm ආවේ කියලා. හරි. දැන් මම 8 pm මේ හන්දියට එනවා. හරි නේද? මේ පැත්තේ කට්ටිය කියනවා මොකද පැයකට මේ මෙතන බස් 4ක් තමයි එන්නේ කියලා. හරි නේද? හරි. දැන් මම දන්නෙත් නෑ දැන් බස් එකක් ගියාද නැද්ද කියලා මට අහගන්න කවුරුත් මෙතන ඇත්තෙත් නෑ. ඒක හෝල්ඩ් එකේ කවුරුත් ඇත්තෙත් නෑ. ඒ කියන්නේ මෙතන මේ කවුරු හරි හිටියනම් අපිට දැනගන්න පුළුවන් නේ දැන් බස් එකක් ගියාද නේ අපි අහනවනේ පාරට ගිහලා නේ අපි හෝල්ඩ් එකට ආපු ගමන් ඉන්න කෙනෙක් අහනවා මේ දැන් 150 බස් එක ගියාද නැද්ද කියලා අහනවා. එහෙම අහන්න කවුරුත් නැහැ කියලා හිතන්නකෝ. හරි. දැන් මම දන්නේ නෑ අන්තිමට බස් එක ගියේ කියලා මොකක්වත් මම දන්නෙත් නෑ. හරි නේද? මම මේ හන්දියට ආවේ 8ට. හරි නේද? දැන් මම t කියලා වේරියබල් එකක් ඩිෆයින් කරනවා waiting time එක. t කියන්නේ මොකද්ද? waiting time. ඒ කියන්නේ මොකද්ද? මම 8ට ඇවිල්ලා බස් එකක් ගන්න කීය වෙනකන් හිටියද කියන එක. waiting time. හරි නේද? ඒ කියන්නේ මොකද්ද? 8ට ඇවිල්ලා මම හිටියා මේ දුර නෙමෙයි ආ. මම 8ට ඇවිල්ලා කීයද? 8:10 වෙනකන් හිටියා බස් එකක් එනකන්. හරිනේ? දැන් මේක මේ ඔය සමහර කට්ටිය මේ බස් පාස් කර නගිනව නේද? බස් එක ආවට පස්සේ ඊළඟට එන බස් එකේ නගින්නේ නැහැ. ඊළඟට එන බස් එකෙත් නගින්න නැතු එහෙම බෑ. ඒ කියන්නේ බස් එකක් ආව නම් අනිවාර්යෙන් නගින්න ඕනේ. ඒක තමයි කන්ඩිෂන් එක. නේ 150 බස් එකක් ආව නම් මෙතන නගින්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? 8:10 වෙනකම් මම මෙතන හිටියයි කියන එකේ තේරුම මොකද්ද? 8:10 වෙනකම් කිසිම බස් එකක් ආවේ නැහැ. තේරෙනවද මේ කියන එක? හරි නේද? හරි. එහෙනම් මේක තමයි t එක. ඔර t ට ගන්න පුළුවන් වගේ මට හරියටම කියන්න පුළුවන්. ඒ කියන්නේ හෝල්ට් එකට ආපු ගමන් මට කියන්න පුළුවන් විනාඩි 10ක් තමයි ඉන්න ඕනේ කියලා. නැත්තම් මේ t ගියගේ මට හරියට කියන්න බැයිද? නේ? අපි දන්නවා t ගියගේ මට හරියටම කියන්න බෑ. තේරෙනවද කියන එක? t ගියගේ කොච්චරක් වෙන්න පුළුවන්ද? බිඳුවේ ඉඳන් නේ අනන්තය දක්වා තියෙන ඕන මගයක් වෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? t ගියගේ බිඳුව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? එද්දිම ඔන්න බස් එකක් ආවම මම දුවලා ගිහලා නැග්ගා. තේරෙනවද කියන එක? එහෙනම් බලන්න මේ වගේ සිද්ධියකදී හරිද? ඒ කියන්නේ මොකද අර මේ බස් යන ගානේදීම මට තව වේරියබල් එකක් මේ x අමතරව තව වේරියබල් එකක් ඩිෆයින් කරගන්න පුළුවන් t කියලා. මොකද ඒ පළවෙනි බස් එක ආවේ කීයටද කියලා. නේ පළවෙනි බස් එක එනකම් මම බලන් හිටපු වෙලාව t. අන්න ඒ t ට කියනවායි කියලා කියන අපි මොකද්ද? exponential distribution එකක් තමයි තියෙන්නේ. තේරෙනවද කියන එක? මේ t වගේ. ඒ කියන්නේ waiting time එකකට තියෙන මොන distribution එකද? exponential distribution එක. තේරෙනවද කියන එක? දැන් මේකේ හැඩේ මොන වගේද? මේවා මම ඉතිරි ටික කතා කරනවා. මේකේ හැඩේ ළමයි මෙන්න මේ වගේ. නේ දැන් අර මේ යුනිෆෝම් එකේ නම් හැඩය මොන වගේද? මෙහෙමනේ ආවේ. මේකට තියෙන ළමයි අමුතු හැඩයක්. මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා. අප්සෙට් හැඩයක් තියෙනවා. මම කියන එක තේරෙනවද? හරි. මේ මොකද මේ අප්සෙට් හැඩේ මේ එන්න මේක අඩු වෙනවා. දැන් මේක තේරුම් ගන්න හොඳටම. ඒ කියන්නේ මොකද එන්න දැන් මේ හරියෙන් සම්භාවිතාවයක් ගත්තොත් අපි මොකද සම්භාවිතාවය කියන වර්ගඵලයනේ. මේ හරිය අපි හිතමුකෝ 8. මේ තියෙන 8යි 5. 8යි අපි හිතමු 0.5 8යි 5. මේ තියෙන 8යි 10. හරිද? මේ තියෙන 8යි 15. ඔහොම දිනනවා කියලා හිතන්නකෝ. හරි. මම මේ හරිය ගත්තොත් මේ කියන්නේ මොකද්ද? waiting time එක t එක. waiting time එක කොච්චරද? දැන් මේ හරියෙන් ඒ කියන්නේ මේ හරියෙන් කියන්නේ කොච්චර වෙලාවක්ද? මට කොච්චර වෙලාවක් ඉන්න උනාද? මිනිත්තු 5ක ඉඳලා මිනිත්තු 10ක් විතර වෙනකම් වෙලාවක් වෙනකම් හිටීමේ සම්භාවිතාවය. ඒ සම්භාවිතාවයට වඩා ගොඩක් අඩුයි මොකද්ද? 8යි කාලේ ඉඳන් කීයද? 8යි 20 වෙනකම් ඉන්න එක. කොහොමද මේක අඩු වෙන්නේ කියන එක තේරුම් ගත්තා නම් මේක හොඳට තේරෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහිමයි. ඔයා හිතන්නකෝ. දැන් මම බස් එකකට නගින්න එනවා. පැයක් ඉන්නවා. පැයකට සාමාන්‍යයෙන් බස් කීයක් එන්න ඕනද? පැයකට එන්න ඕන ළමයි කියද බස් 4ක් එන්න ඕන. දැන් මම පැයම බලන් හිටියා. මොකද එන්නේ බස් එකක්වත් ආවේ නැහැ. තේරෙනවද කියන එක? හරිද? පැයම බලන් හිටියා බස් එකක්වත් එන්නේ නැහැ. මම තව පැයක් බලන් ඉන්නවා. දැන් තව පැයක් බලන් හිටියනම් කොච්චරක් එන්න ඕනද? තව පැයක් බලන් හිටියනම් බස් කීයක් එන්න ඕනද? 8ක් එන්න ඕනේ. මේ මිනිස්සු කියන විදිහට මම පැය දෙකක් බලන් හිටියනම් මොකක්ද වෙන්න ඕනේ? 8ක් වෙන්න ඕනේ. 8ක්ම බලන් හිටියේ එකක්වත් ආවේ නැහැ. හරි නේද? මම දැන් 8ට ඇවිල්ලා 12 වෙනකම් ඉන්නවා. ඒ කියන්නේ කොච්චරද? 8යි
හතරක් කියන බස් කීයක් එනවද 16ක් එනවා නේ 16ක් එනවා ඕගොල්ලන්ට පේනවා ඇති එන්න දැන් මේ probability මේ බිඳුව කියන එක solve කරන්න කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම් මේ එන්න මේ probability මේ බිඳුව නෙමෙයි මෙතන එන්නේ ඒ කියන්නේ මොකද්ද බිඳුව ඇසම් පොඩි ගාණක් එනවා මෙතන ඒ කියන්නේ මොකද්ද ඊළඟට ඒ කියන්නේ බස් එක එනවනේ පැයකට පස්සේ තේරෙනවද මම කියන එක ඒ කියන්නේ පැයයි පැයක්ම බලන් ඉන්නවා කියන්නේ මොකද පැය ඉවරෙච්ච ගමන් බස් එකක් එනවා කියලා. එතන මේක බිඳුව නෙමෙයි තියෙන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. කොහොම හරි මොකද වෙන්නේ? end probability ඒ කියන්නේ waiting time එක ගොඩාක් වැඩි වීමේ සම්භාවිතය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ පැයක් ඇතුළත හතරක් එන්න තියෙනවා නම් මොකද හතරෙන් එකක් හරි එන්න ඕනේ. ඔයගොල්ලන්ට කියන එක තේරෙනවා ඇති. හරි නේද? පැය දෙකක් ඉඳලා බස් එකක් ආවේ නැහැ කියන්නේ බස් කීයක් මිස් වෙලාද? 8ක් මිස් වෙලා. ඒ කියන්නේ එන්න මේක මොකද වෙන්නේ? අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ අන්තිම හරියට වෙද්දී probability නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? මම 8ට ඇවිල්ලා මාසයක් බස් වලට එක බලන් හිටියා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. තේරෙනවද? මොකද මාසයක් බලන් ඉන්නවා කියලා කියන්නේ බස් මොකද්ද? බස් මට 400 500 ගණන් මිස් වෙලා. එහෙම වෙන්න බෑ. හරි නේද? එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේක තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන මේක ලස්සන ගානක්. හරි මොකද්ද මේ distribution එක? exponential distribution එක. exponential distribution එකක් අපි හොයාගන්නේ කොහෙද? මේ Poisson ගානක waiting time එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? exponential distribution එක. Poisson ගානක් මුලින්ම තියෙන්න ඕනේ. ඒකේ waiting time එක ගත්තොත් එහෙම අපිට ඉන්නේ මොනවාද? exponential distribution එක. ඔයා මතක තියාගන්න අද lecture එකෙන් මතක තියාගත්තාම ඇති මෙන්න මේක. මොකද්ද මේ waiting time එකේ හැඩය? waiting time එකේ එන්න මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මේ අඩු වෙගෙන යන එකක් තමයි තියෙන බහින වක්‍රයක් තියෙන. ඇයි මේක බහින්නේ? ගොඩාක් waiting time එක ගොඩාක් වැඩි වීමේ සම්භාවිතාවය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හරි නේද? ඒ කියන්නේ බස් එකක් ගන්න බලාගෙන ඇවිල්ලා පැය ගණන් පැය දවස් ගණන් අවුරුදු ගණන් මාස ගණන් බලන් ඉදීමේ සම්භාවිතාවය අඩු වෙන්න ඕනේ නැති වෙන්න ඕනේ. ඒක තමයි අපි කතා කරන්නේ මොකෙන්ද? exponential distribution. එහෙනම් අද දවසේ මතක තියාගන්න exponential distribution එකේ හැඩය මේ වගේ. exponential distribution එක අපි හොයාගන්නේ කොහොමද? මුලින්ම තියෙනවනේ Poisson distribution එක. Poisson distribution එකේ waiting time එකට තමයි අපි